අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් උදයක් බ්‍රහස්පතින්දා උදයක් ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් එළඹිලා තියෙන වෙලාවක් සිළුමු දෙනායේ සඳහා tempත් වෙමු ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝ මනෝ නිවාරයේ න දුක්ඛමේති නං තතෝ යං සබ්බතෝ මනෝ නිවාරයේ සබ්බතෝ දුක්ඛං සම්පමුච්ඡති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරියෙන් තියාගත්තේ තවත් දේවතා සංයුත්තේ සගතක වර්ගයේ තවත් ආරම්භක ගාතාවක් එවන තන් සරුවචන් වහන්සේට ප්‍රශ්නයක් මතයක් ඉදිරිපත් කරපු අවස්ථාවක් ඉතින් ඒකෙදිත් ඒ ගාතාවේ ස්වභාවය දිහා දකිනකොට බොහොම සම්මත අදහසක් වගේ එහෙම නැත්නම් සාකල්යෙම පිළිගන්න පුළුවන් අදහසක් වගේ තමයි පේන්න තියෙන්නේ. යතෝ මනෝ නිවාරයේ න දුක්ඛමේතිනං තතෝ යම් යම් තැනක මනස නිවාරණය කරලා තියෙනවනම් නැත්නම් වළක්වා ගන්නවනම් ඒ තැන් වලින් දුක් එන්නේ නැහැ. යම් යම් තැනකට මනස විහිදෙනවනම් එවනත නොලක්වාලන්නේ නම් එතනින් දුක් එනවා. ඒ නිසා සබ්බතෝ මනෝ නිවාරයේ සබ්බතෝ දුක්ඛං පමුච්ඡති. සියල්ලෙම මනස නිවාරණය කෙරුවොත් සියලුම දුක් වලින් මිදෙනවා. ඒක මේ සාමාන්‍ය ආරම්භයේදී සමීකරණයක් විදිහට බීජගණිතමය සමීකරණයක් විදිහට කියන දෙයක්. අපි සීල ශික්ෂාවෙන් මනස එහෙම නැත්නම් කියනවා නම් වීතික්කම භූමි කෙලස් වලින් එහෙම නැත්නම් උල්ලංඝනය කරන්නේ නැත්නම් වීතික්කම කෙලස් ඒවා හා සම්බන්ධ දුකක් අපිට එන්නේ නැහැ. ඉතින් ඒත් ඇති මේ සමාජයේ තියෙන ප්‍රශ්නත් එක්ක බලනකොට ඒ ප්‍රමාණය පව ඇති. ඒක නිසා ඒ කෙනෙකුට හොඳට ඒක සමාජ ධර්මයක් එහෙම නැත්නම් මේ පැවැත්ම පිළිබඳව ඇවතුම් පැවතුම් පිළිබඳව මනා ධර්මයක් විදිහට කියන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ඒ වීතිකම භූමියේ ශිල්පද පිළිබඳව තැකීමක් නැතුව වැඩ කෙරුවොත් ඒ හා සමාන දුක් වෙනවා. ඉතින් ඒක නිසා ඒකෙදි ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව ඒ දේවතාව හිතනවා සියලුම දේන් හිත නිවාරණය කෙරුවොත් සියලුම දුක් නැති වෙයි කියලා. ඒක ප්‍රක්ෂේපණයක්. අන්ධව කරන ලද ප්‍රක්ෂේපණයක්. හැබැයි ඒක ඕනම සදාචාරවාදියෙක් කරන සාමාන්‍යයෙන් ආගමකට කෙනෙක් පොළඹවා ගන්න එහෙම නැත්නම් හොඳ දෙයක් කරගන්න නරක කරන කෙනෙකුට කියනවා මේ දේවල් වලින් හිත බේරගත්තොත් මේ තරම් දුක් වලින් බේරෙන්න පුළුවන්. සියල්ලෙම දුක් හිත බේරගත්තොත් සියල්ලෙම දුක් වලින් මිදෙන්න පුළුවන් කියලා. නමුත් ඒක මේ ਸਰවචනාංශ පිළිගන්න බවක් නැහැ. ඒ විතරක් නෙවෙයි දෙවියෝ පිළිගන්න බවකුත් නැහැ. පිළිගන්නවන ਸਰවචනාංශවිල කියන්න දෙයක් නැහැනේ. ਸਰවචනාංශට බණ කියන්න එනව නෙවෙයිනේ. ඒ Taman ළඟ තියෙන අදහස කමටහන සුද්ධ කරගන්න ඒ වුණලා තියෙන දෙයියන්. ඉතින් බුදුජානන වහන්සේත් ඒක ඒ වගේ සුද්ධ කිරීමක් මේ සූත්‍රයේ සඳහන් කරනවා. ඉතින් ඒකට අර සීල ශික්ෂාවම ඉක්මලා ගිහිල්ලා නෑ සීල ශික්ෂාවට පිළි අරගෙන ඒක යම් ප්‍රමාණයකට සාක්ෂාත් කරගත්ත කෙනෙකුට ඊට සමාධි ශික්ෂාවත් හසුරුවලා තේරුම් ගත්ත කෙනෙකුට තේරෙනවා ඔය විදිහටම ප්‍රඥා ශික්ෂාවට අදාළ නැහැ කියලා. ප්‍රඥා ශික්ෂාට යනකොට මේක ඒ අර්ථකථනය පදගත අර්ථ වෙනස් කරන්න. ඒකටයි බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ සීල ශික්ෂා උගන්වන්න නෙවෙයි. ඒ වෙනතම මේ දෙයියෝ කියන දේ අහගෙන දෙයියන්ට වැඳගෙන ඉන්න නෙවෙයි. හැබැයි දෙයියෝ කරන දේවත් කරගන්න බැරි මිනිස්සු ඉඳින් දෙයියෝ කියන දේ ඇත්ත. ඒතර දෙයියෝ අඳින්න සිද්ධ වෙනවා.
නමුත් ඒ ඔය එකම දෙයියකටවත් සමාධි ශික්ෂාවක් නැති ගතියයි පේන්න තියෙන්නේ. ඒකයි ඔය එක දෙයියන් ගෑනු 7-8 දෙනෙක්. ගොඩක් ප්‍රශ්න තියෙන්නේ ඒකයි. දෙවියන්ගේ පවුල් වලත් හැයෙන ප්‍රශ්න. දිවි ලෝකෙට ගිහිල්ලත් ඔය මුගලන් ස්වාමීන් වහන්සේම ප්‍රශ්න විසඳලා දීලා ඇවිල්ලා තියෙනවා. ඒ දේවාති ඒ කියන්නේ මේ දේව ඉන්ද්‍ර දෙවියන්ට නායක වෙච්ච එකනටත් ප්‍රශ්න තියෙනවා. එතකොට සීලත් භික්ෂුවක් ප්‍රශ්න විසඳනවා. නම සීලත් භික්ෂුවට ප්‍රශ්න තියෙනවා. ඒතර බුදුරජාණන්සේ ප්‍රශ්න විසඳනවා. ඉතින් ඒ වගේ මේකේ ඉහළට යනකොට ඔය සදාචාරවාදය අවතුම් පැවතුම් පිළිබඳව තියෙන දේවල් ඒ ආරම්භයේදී විශ්සර කරන දේ තමන් භාවනා දිගේ ඉදිරියට යනකොට තමන්ටත් තේරෙනවා මේට අලුත් අර්ථකථන තියෙනවා. ඒ වගේම සමස්තයකට බණ දේශනා කරනකොටත් ආරම්භයේදී මේ කියන එක ඉදිරියට යන්න යන්න අර ඒ විදිහට වෙනස් වෙන ගති පේන්න තියෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ අර්ථකථනය විශේෂයෙන් වැදගත් වෙයි හොඳ නරක දෙකෙන් හොඳ දන්න කෙනාට. ඊටත් වැඩි අර්ථයක් එයි කියලා හිතනවා හොඳ නරක දෙකෙන් හොඳ තෝරාගෙන වඩා හොඳ වෙන්න උත්සාහ කරන එක්කනට හොඳට පිරිසිඳලා කළු පිරිමැදලා පිරික්සා බලන්න මේ దేవතාව දීලා තියෙන අවස්ථාව නිසා අපිට දෙයයන්ට එච්චරම දොස් කියන්න බෑ. ඒ අපිට ප්‍රස්තාවක් ඇති කරලා දීලා තියෙනවා. සමාහට අපි කෙලින්ම මොනියම් හේතුවක් නිසා හෝ සරුවචනන්සේ හමුණා නම් අපි මේක මේ විදිහට ඉදිරිපත් කරන එකක් නැහැ. දන්නේ මේ ප්‍රශ්න නැති නිසා නෙවෙයි. අපිට ඒකේ විදිහට ඉදිරිපත් කරන්න වෙන්නේ නැහැ. මොකද දිව්‍ය බලන්නේ ප්‍රශ්නේ මේ කාම ලෝකේ රූප ලෝකේ තියෙන මේ රණ්ඩු සරුවල් වල පැත්තේ නෙවෙයි. ඒක වෙන පැත්තක ඉඳගෙන බලන්නේ. ඒතකොට දෙවියන්ට වෙනම දෘෂ්ටි කෝණයක් තියෙනවා. හැබැයි දෙයියෝ මේ බලන දේ මිනිස්යාට අදාළයි. මනුස්ස ලෝකෙට අදාළයි. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේව අහලා අපි වගේ අයගේ ප්‍රයෝජනෙ පිණිස ධම්ම සංගායනාවලට ගෙනල්ලා මහරහතන් වහන්සේලා වූ කියලා අනුමත කරලා ඉතින් අද මේ වාචනීය මාර්ගයෙන් අපි දක්වම ඇවිල්ලා තියෙනවා. එතකොට මේ වගේ හොඳ නමුත් ඒ හොඳ දේ සුද්ධ කරලා දෙන එක වඩා හොඳ දේ බවට පත්කරනද සර්වචන් වහන්සේ දෙන උත්තරේ ගත්තොත් ඒකේ බොහොම පොඩි ගාතපද 4යි තියෙන්නේ. ඒක හරි අමාරුයි. අරසාසියුම් කෙස්පලෙන තර්කයක් මේ ගාතපද 4කින් තේරුම් කරලා දෙන්න න සබ්බසෝ මනෝ නිවාරේ මනෝ ය තත්ත මාගතං බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා සංයත හිත කෙලස් වළක්වන්නේ කියලා සියලු නිවාරණයෙන් සියලු කෙලස් වළක්වීමක් බුදුරජාණන් වහන්සේ වළක්වන ගතියක් පෙන්වන්නේ නැහැ. බුදුරජාණන්සේගේ මේ ප්‍රතිපදාවේ එහෙම තියලා කළු අකුරු කරලා යටින් ඉරි ඇඳලා පෙන්වන්නට බෑ. යමකින් අකුසල් වේ නම් එයින් සිත වළක්වන්නේ. ඒ සියල්ලෙම වළක්වන්න ඕනේ නෑ හිත. සංයත හිත සියලු දේ වළක්වාලීමේ කටයුත්තක් කරන්නේ නෑ. වළක්වන්නේ අකුසලයක් ඇති වෙන අවස්ථාව විතරයි. එතන මේ ශික්ෂාව අවශ්‍ය කරලා තියෙන්නේ හිත පිරිහෙන කෙලසෙන දේවල් වලින් විතරයි. ඉතින් ඒකයි අර ඉස්සල්ලා දෙයියෝ කියන එකයි කියන්නේ කේවල පරිසුද්ධ භාවයක් ගැන දෙයියෝ කතා කරනවා. බුදුරජාණන්සේ කේවල පරිසුද්ධ භාවයක් කතා කරන්නේ නැහැ. බුදුරජාණන්සේ සාකච්ඡා කරන්නේ සාපේක්ෂ පරිසුද්ධ භාවයක්. එන්නේ පිරිසුදු භාවයක්. ඒකේ කෙලවරටම යන්න ඕනේ නැහැ මේ සංසාර දුකින් මිදෙන්න. 100%ක්ම කෙලෙස් නැති කිරීම කියන මේ පව් කරන කෙනා භාවනා කරන්න නැතියි කිව්වොත් බෑ කරනවා. ඇයි බැරි? මට 100%ක් හොඳ වෙන්න බෑ කියන. නත් භාවනා කරන එක නදන්නවා අපේ පරමාර්ථයේ 100%ක් හොඳ වෙන්න නෙවෙයි. ඊට වැඩිය අද හොඳ වෙන්නයි. සාපේක්ෂව එnde සංයමයක් ඇතිකරන්නයි. ඒ සඳහා මිනුම් කෝදු වෙන්නේ සියල්ලෙන් හිතවලක් කළා සියලු දුක් නැති කරන එක නෙවෙයි. යම් තැනක අකුසල් සිද්ධ වෙනවා නම් අන්නේ අකුසල් සිදු වෙන තැනින් හිතවලක් කරනවා. සීලෙන් සිදුවෙන නැත්නම් සීලේ නැති කමින් සිදුවෙන ඒ වීතික්කම භූමි කෙලෙස් දන්නවනම් ඒකේ රළුපරළු භාවයේ Taman ඒකෙන් සීල ශික්ෂාවෙන් වළකිනවා. ඒ කෙනාට විතරක් ඒ සීල ශික්ෂාවේ දියුණුවක් දකින්න නැත්නම් අදි සීල
ශික්ෂාවට හිත කෙනාට යන කෙනාට තේරෙනවා මේ ශීලෙ වෙන දෙයක් සඳහා නෙවෙයි. අවිප්පටිසාරත්තාය කුසලානි ශීලානි. අවිප්පටිසාරත්තාය ආනන්ද කුසලානි ශීලානි. මේ ශීලේ කුසල භාවය හෝ කුසල් සීලය හිතේ විපිලිසර බව නැති කරන්න මිස වෙන ශීලයේ සඳහා නෙවෙයි. ඉතින් අන්න ඒ විදිහට සමාධියකට විපිලිසර නැතිවීම සඳහා කටයුතු කරන කෙනාට තේරෙනවා අර සීල ශික්ෂා පිළිබඳ ගත්ත වැළැක්වීම ප්‍රමාණය මදි. ඒක වෙනස් කරන්න වෙනවා. සීලය ගැනීම සඳහා යම් ආකාරයක අපි හිත තන වඩා ගන්න සටන් පාට කිව්වනම් අපි අපේ පරමාර්ථ ලියාගත්තා නම් ඒ කොලේ අරගෙන ආයෙ සුද්ධ කරන්න වෙනවා සමාධි ශික්ෂාවට යන්න. නැත්නම් සීල ශික්ෂා ඉඳලා සමාධි ශික්ෂාවට යන්න. එහෙම නැත්නම් වීතික්කම භූමියේ කෙලෙස් වල ඉඳලා පරිඋත් ทาน කෙලෙස් භූමියට යන්න. මොකද වීතික්කම භූමියේ වත් සීලයේ වත් උල්ලංඝනීය මට්ටමේ ජීවත් හැසිරීමක් නැති කෙනාට ඇතුලෙන් අර වගේ පරිඋත් ทาน කෙලෙස් જાතියක් කියලා જાතියක් තියෙන බව අහන්නවත් ලැබෙන්නේ නැහැ. හිතා ගන්න හම්බෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඉතින් ඒ යම් කිසි කෙනෙක් සීලය පිළිබඳව 100%ක් ඕනේ මේ අවස්ථාවේ හැටියට ලද හැටියට පුද කියන විදියට සීලය රකින්න ගියොත් සීලය සම්පූර්ණ වෙන්න එයාට මේ පරිඋත් ทาน කියලා යට තියෙන තට්ටුව පේන්න පටන් ගන්නවා. ඉතින් මේ තට්ටුව පේනකොට මේ මනස හදලා තියෙන අර සීලයට වැඩිය කලබල වෙනවා පරිඋත් ทาน සීල භූමියේදී සිදුවෙන වීතික්කම භූමි කෙලස් වලින් කරදරයෙන් ගැලවීම සඳහා ගොඩ වෙන මේ සමාධි භූමිය සමාධි ශික්ෂාව සමාධි ශාසනයේදී මතුවෙන්නා වූ ඒ දැක ගන්න ලැබෙන්නා වූ ඒ පරිඋත් ทาน කෙලස් ඒ සීලවන්තයා කම්පා කරන සුළු. එයා සීල් කඩාගෙන ඉන්නකොට සීල දන්නෙත් නැහැ සමාධි දන්නෙත් නැහැ ප්‍රඥා දන්නෙත් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් සීල ශික්ෂා දිගේ ඉදිරියට යනකොට එයාට අනිවාර්යයෙන්ම හම්බ වෙනවා ඊගාව ශික්ෂාව. අනිවාර්යයෙන්ම ඒකේ යොමුක් තියෙනවා. පිට කියන උපනායනය කරනවා කියලා. ඒතකොට එතෙන් ගියාට පස්සේ තේනවා අම්බෝ මේ සීලවන්තෙක් වශයෙන් මයිතල තියෙන කෙලෙස් ප්‍රමාණය හිතා ගන්න බැරි තරම්. ඉතින් ඒක දකින්නකොට එයා මුසුප්පු වෙනවා. ඒකයි ඕටිසම් කියන්නේ. එහෙම නැත්නම් විදර්ශනා උපක්ලේශ කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ භාවනා කරනකොට පිස්සු හැදෙනවයි කියලා කියන්නේ. භාවනා කරනකොට අනික් මිනිසුන්ට වෛර කරනවයි කියන්නේ. ඒ සීල ශික්ෂාවේ යම් මට්ටමකට ගිය කෙනෙක් වීතික්කම කෙලෙස් පිළිබඳව යම් පරිචයක් කරගත්ත කෙනෙක් මේ පරිඋත් ทาน කෙලෙස් දකින්නකොට හුස්ම ගන්න බැරුව යනවා. ඒ කියන්නේ යාට සුතමේ ඥානෙ අඩුයි. යාට චින්තාමේ ඥාන අඩුයි. ඒ නිසා මේ මට්ටමට ගියාට පස්සේ යාට සූතමේ ඥාන දීලා ඔබ අඩු ගානේ මේ වීතික් පරිඋත් ทาน කියලා කෙලෙස් જાතියක්වත් තියෙන බව දැනගත්තේ මේ සීලය පිළිබඳ යම් ශිෂ්ටාචාරයක් හික්මීමක් සීතල ගතියක් තියෙන නිසායි. ඒ නිසා මේ පරිඋත් ทาน කෙලෙස් දැකලා බය වෙන්න නෙවෙයි තියෙන්නේ සතුටු වෙන්නයි මෝඩයෝ. ඕකවත් දන්නේ සිල් රැකපු නිසා. නමුත් ඒ නැතුව අද මානසික රෝගවලට එහෙම නැත්නම් පීඩිත තත්ත්වවලට එහෙම නැත්නම් අනුන්ගේ දොස් දකින්න මට්ටමට සිල්වන්තයෝපත් වෙලා තියෙනවා. ඒ මොකද හේතුව සිල්වන්තයිට ඒ අවශ්‍ය සුතමේ ඥානෙ නැහැ. ඒ අවශ්‍ය කරන චින්තාමේ ඥානෙ නැහැ. ඒ නිසා ඒ අත්තන්ට අර කේවල පරිසුද්ධ භාවයක් බලාපොරොත්තු වෙනවා සීලෙන්. එතකොට ඊගාවට තියෙන අර පරිඋත් ทาน කෙලෙස් සම්බන්ධව මේ අතුවිච්ච ප්‍රශ්න පත්‍රය දකින්නට හුස්ම ගන්න බැරුව යනවා. ප්‍රශ්න පත්‍රය කියවන්නවත් වෙලාවක් නැහැ. දාඩි දාලා නැගිටලා යනවා. ඒ තරම් බය වෙනවා. නමුත් ඒ කාට හරි තේරුම් කරලා දෙන්න පුළුවන් නම් මේ සීල ශික්ෂාවෙන් ලැබෙන ආනිසංශයක් තමයි මේ පරිඋත් ทาน කෙලස් කියලා જાතියක් තියෙනවා. උඹට මේ ටියුෂන් පන්ති යන්න වෙනවා. ඒ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කියවන්න වෙනවා. මේ විභාගෙට සූදානම් වෙන්න වෙනවා. මෙන්න මේකයි ඒකේ තියෙන්නේ කියලා ඒ සිලබස් එක එහෙම නැත්නම් ඒ විෂය නිර්දේශයටවත් ඇරෙන්නේ සීලේ සාර්ථකත්වයේ මත තමයි. සීලයක්වත් නැති මනුස්සයාට ඌව ගැන කතා කරන්නවත් වෙලාවක් නැහැ. කතා කරනවා නම් ඒ මනුස්සයා ශාසනය දන්නේ නැතුව ගිහිල්ලා තමයි මේ සීලයක්වත් නැති කෙනෙකුට ඌව කියලා දෙන්න හදන්නේ. ඒකයි මේ හතරමං හන්දිවල බණ කියලා හරියන්නේ නැත්තේ. ඒ බණ ටික කියන්න ඕනේ සීලයේ යම්පර සාර්ථක වෙලා වික්ෂිප්ත වෙලා මුසුප්පු වෙලා බලන්නකෝ මං හිතුවේ නෑනේ මගේ හිත මෙච්චරම කඩප්පුලි කියලා කුපාඩි කියලා මේමනේ කියලා අර සිල්වන්තයාට හිතා ගන්න බැරි තරම් මේ පරිඋත් ทาน කෙලෙස් වලට කලබල වෙනවා. ඉතින් එවැනි ලෝකෙක
මේ පරිවෘත්තාන කෙලෙස් දකින්නවත් හම්බුණා කියලා සතුටු වෙන කෙනෙක් මම මේ අවුරුදු 40 කාලය තුල තාම මම දැකලා නැහැ. මම බලාගෙන ඉන්නවා මටත් තීරුණේ ඕක බොහෝම කල් ගිහිල්ලා. හැබැයි මුලින් ඉඳලම බය තිබුණේ නැහැ මගේ. සීලෙත් ඇති වෙන්න කඩලා තියෙනවා. ඊට පස්සේ සීලෙත් ඇති වෙන්න රැකලා තියෙනවා. එතකොට මේ මතුවෙන පරිවෘත්තාන කෙලෙස් පිළිබඳව මට බයක් ඇති වෙච්ච නැති නිසා මට සයිකියාට්‍රික් අවශ්‍ය නැහැ. සයිකොලොජි මට අවශ්‍ය නැහැ. මට කවුරු පව් කරුවට ප්‍රශ්නකුත් නැහැ. මගේ අතීත පවුත් මට ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒක තුරුම්පු කාඩ් එකට පාවිච්චි කරනවා මිසක්කා මම ඒක මේ ලැජ්ජාවට කාරණාවක් කරන්නේ නැහැ. නමුත් මට තේරෙනවා ඒක මට එහෙම වුණාට මේ ප්‍රශ්නේදී මේ කාරණාවේදී මම මේට වැඩි එකට සංවේදී වෙන්න වෙනවා. මොකද මම ළඟට ඇවිල්ලා කතා කරන හැම කෙනාගේම තියෙන ප්‍රශ්න ඉච්චරයි. සීලෙන් යම්මන්ටමට ගත්තා බලන්නකෝ හිතේ තියෙන කඩප්පුලිකම බලන්නකෝ හිතේ මේ රාගෙ මතුවේ නැහැටි බලන්නකෝ මේ හිතේ ද්වේෂෙ මතුවේ නැහැටි මේ හිතගෙන නිදා ගන්න හැටි වැක්කිරෙන හැටි ඉතින් මේවා බරපතල ප්‍රශ්න ඒව පුද්ගලිකයි රහසිගතයි කරගන්න තරමට ගෙනියලා ඒක සීලෙ මට්ටමට දාගන්න. ඒ නැත්තම් මේ පරිඋත්ථාන කෙලෙසුත් ගල බහල කරගෙන සීලෙ මට්ටමට කැඩෙනවා. ඉතින් ඒකේ තව සියුම් ක්‍රමයකුත් තියෙනවා. ඒ යම් කෙනෙක් ඒ විදිහට සීලක පිළිතලා සමාධි භාවනා කරනකොට එයත්න්ට තියෙන මානසික රෝග නිසා එක එක භූතය යක්ෂය ප්‍රේතයයිල කියනවා ওই ගුරුවරයා ගාව කරන්න එපා. ওই කර්මස්ථානේ කරන්න එපා. ওই භාවනා මධ්‍යස්ථානේ කරන්න බෙන්නකෝ. මෙන්න මෙතනදී කරන වාඩි වෙන ඔයා බලාපොරොත්තු වෙනා වූ ඒ හිත සමාහිත වීම සිද්ධ වෙනවා කියලා. අනේ කියනකොටම හරියනවා. කියනකොටම හරියනවා. උතන නෙවෙයි උතුරු දිහා බලන්න වාඩි වෙන්න. ගලක අද්දරට ගිහිල්ලා වාඩි වෙන්න. මෙහෙම කරලා වාඩි වෙන්න කිව්වම අරයා ඒව උත්සාහ කරන රහසෙන් හරියනවා. හරි ගියාට පස්සේ කියනවා බොරුනේ ඔය කරන්නේ ඒක පේනවා නේද මේ සීලය ඕනේ නෑ ඕකට කියලා ඉස්සල්ලා කියලා අන්තිමට ලොකු ස්වාමීන් වහන්සේත් කියනවා මම දැක්ක වෙන පොත්වලත් ලියලා තියෙනවා අන්තිමරුගේ සීලෙත් කඩලා අර තිබුණු සමාධියත් කඩලා පිස්සු ඇද්දලා දානවා මේ භූත බලවේග වලට බන හුඟන් දෙන්න ගිහිල්ලයි කමටහන් ගන්න ගිහිල්ලා. ඉතින් එහෙම හැම කෙනාටම භූත බලවේග ඉන්නේ නෑ. ඒව උප්පත්ති දෝෂ. නමුත් ඒ කෙනා හිතනවා මේ පේන්න ඉන්න දෙයියන්ට මිනිස්සුන්ට වැඩිය දාඩිය දාන මිනිස්සුන්ට වැඩිය මේ දෙයියෝ දෙන කමටහන් හොඳයි භූතයා දෙන කමටහන් හොඳයි කියලා ඒ දිගේ ගියාට පස්සෙත් අර තියෙන පිස්සුවත් අද වෙනවා. එතකොට සයිකියාට්‍රි ඕනේ. එතකොට කියලා දෙන්න ඕනේ උඹේ යට තියෙන ඇදහිල්ලක් ඔය ඇදහිල්ලට තමයි මේ පාප ඔක්කොම ඇදගෙන එන්නේ. නමුත් ඔය කොයි එක හරි කමන්නේ කරන දේ දිගට කරගෙන ඵලයන්. එතකොට උඹට ඕක පිළිබඳව අතවාසියක් ලැබෙනවායි කියලා. ඉතින් ඒ නිසා මේ පරිඋත්ථාන කෙලෙස් දැකලා ඒකට බය වෙලා සීලෙත් නොරකින්න නැත්තම් සිල් රකින්න අයටත් බණින විශාල පිරිසක් බෞද්ධයෝ තුල ඉන්නවා. 2500 බුද්ධ ජයන්තියට ඉස්සෙල්ලා 100%ක්ම බෞද්ධයා සීලවත් ගණන් ගත්තේ නැහැ. සීලවත් රකින්න බෑ. ඒක නිසා මේ අසරණ සරණම් කරාමතුරු සිල්වත් සමාගම කියලා එකක් හැදුවා ඉස්සෙල්ලා. එතකොට උපසම්පදාවක් තිබුණෙත් නැහැ, ශාසනයක් තිබුණෙත් නැහැ. සිල්වත් සමාගම කියලා එකක් හදාගත්තා. කවුද මේ? පැවිද්දන් අතර සිල් රකින්න. අද එහෙමවත් නැහැ. අද පැවිද්දන් අතර එහෙමවත් සීලයක් නැහැ. ආයෙත් පටන් ගන්න වෙනවා සිල්වත් සමාජය කියලා. ඒ මොකද අඩු ගන්න මේ ගිහියෝ රකින්න පන්සිල් ටික රකපන්. එහෙම නැත්නම් මේ පොයිට රකින්න දස සිල් ටික රකපන්. මේ පැවිදි වෙලා ඒක කතා කරන්න බෑ අද සමිත මේ ප්‍රසිද්ධ සංඝ සභාවල. මොකද ඊට වැඩිය වෙනස් මේ ආයතන සංස්ථා පිහිටුවගෙන ඉන්නවා ඒකවත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට නෙවෙයි මේ දෙයියෝ කතා කරන්නේ. දෙයියෝ කතා කරන්නේ යම් යම් තැනක හිත නිවාරණය කරගත්තා නම් ඒ නිවාරණය කරපු තැන් වලින් දුක් එන්නේ යම් විදියකට සිත 100%ක්ම නිවාරණය කරුවා නම් ඒ කෙනාට සියලු දුක් වලින් අයින් වෙන්න පුළුවන් කියලා. ඉතින් එහෙම එකක් සරුවච්චන් වහන්සේ සීල මට්ටමේදී පිළිගන්නෙත් නැහැ. සමාධි මට්ටමේදී පිළිගන්නෙත් නැහැ ප්‍රඥා මට්ටමේදී පිළිගන්නේ නැහැ. පිළිගන්නවා නම් ශ්‍රාවක බෝධිය සම්මා සම්බෝධිය කියලා දෙකක් හිටින්නත් බෑ. සරුවච්චන් වහන්සේ සියලු දුක් වලින් සියලු කෙලෙස් වලින් මිදිච්ච නිසා සම්මා සම්බුද්ධ වෙනවා. නිවන් දකින්න සම්මා සම්බුද්ධම විය යුතුයි කියන එක මහායාන බුද්ධ ආගමේ පිළිගැනීමක්. තේරවාදේ පිළිගන්නේ නැහැ. තේරවාදේ පිළිගන්නවා ශ්‍රාවක බෝධියෙන් පච්චේක බෝධියෙන් සම්මා සම්බෝධියෙන් කියන මේ තුනෙන්ම බුද්ධත්වයේ නැත්තම් කෙලස් කැපීම කරන්න පුළුවන් කියලා. ඉතින් එවැනි දෙයකට මූල බුද්ධ ආගමේ කොච්චර ඉගෙනවීම් තියනවද කියලා තාම එච්චරම ලොකුට ගවේෂණය කරලා නැහැ. කෙසේ නමුත්
ජන විඥානයේ තුලේ මහායාන අදහසට කැමැත්තක් තියෙන බව පේනවා ලංකාවෙත් ඉන්න බෝධිසත්වරු ගාන බලනකොට. පකිස් පිටියක් අරන් ගියොත් ඒ තරම් පුරවන්ට ඉන්නවා බෝසත්වරු. මේ ජීවිතේ නිවන් දැකීම සඳහා භාවනා කරන කට්ටිය ඉන්නවනම් මුස්ලිම් අය තුල ඇති. කතෝලික අය තුල ඇති බෞද්ධය තුල හොයන්න බැරි තරම්. පෙරහංකඩේ මොකද්ද හිලක් තියෙනවා වගේ මට පේන්නේ. ඒ තුල හොයන්නේ. ඒගොල්ලන්ට ඕනලා තියෙන්නේ මේ සම්මා සම්බුද්ධත් නැත්නම් කෙලසියල්ලම ඉවර කරගන්න. ඉතින් එතෙන්දී බලනකොට මට කියන්න තියෙන්නේ මම විභාගෙට ගිහලා කවදාකවත් මේ විභාග වලට දැනෙන්න මම මුණ දීලා නම් තියෙනවා. ඔය විශිෂ්ට සම්මාන බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. සම්මාන පාස්සෙකුත් නැහැ පාස් කියන එකේ පායන්න විතරයි මට ඕන. පායන්න විතරයි මට ඕනේ. ඊගාවෙකට ඔය පිනුවක් ගහලා පැනලා ඊගාවෙකට ගියාට පස්සේ ඒකෙත් පායන්න විතරයි මම බලාපොරොත්තු. ඒ නිසා මගේ ගියා මම උඩටම එනකන් ගියා. මොකද විශිෂ්ට සම්මානව කේවල පරිසුද්ධ භාවයක් මම දන්නවා ඕනෙත් නැහැ. අනේ මට මේ වෙච්ච දේ ගැන මම හරිම සතුටු වෙනවා. මගේ ජීවිතේ සුන්දරම කාලේ මේ විශිෂ්ට සම්මාන සඳහා නාස්ති කරේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඉතින් අර කට්ටියගේ ඉඳලා ඉස්කෝලේ පැලෙන් කියව නිසා ඉස්කෝලේ යනවා ලොකෝ අපච්චි. අනේ දන්න තාලෙන් කිව්වා ඔච්චර බය වෙන්න එපා පුතා ඉස්කෝලේ යන්න ඕ ගණන් කිව්වට එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදීම විතරයි. ඔයින් යහට මොකක්වත් නැහැ. ඔබ බය වෙන්න එපා දීර්ඝ බෙදීම සුළු ගුණාකාරය ඌව වැඩක් නැහැ. මම ඔබට කියලා දෙන්නම්. උන්ද දන්නේ හරක් ගණන් කරන්න. හරක් කරගෙන ගඟට නෑර ගිහලා නෑවට පස්සේ කවදාකවත් නාලා නැහැ. එහෙමම ඉන්නවා. ඉතින් කියන බය වෙන්න එපා පුතා ඉස්කෝලේ යන්න බය වෙන්න එපා. අක්කලා නංගිලා හරි දක්ෂයි. උඹ ඌව ගණන් ගන්න යන්න එපා. උඹ මේ එකතු කිරීම අඩු කිරීම බෙදීම වැඩි කිරීම ඉගෙන ගන්න කියලා මට හොරෙන් ගෝදඹ රොටියක් හොයන ඇවිල්ලා මට ඉස්ලේ ගහගෙන ඇවිල්ලා හොරෙන් ගිහලා කන්න දෙනවා මට. මේ ඉස්කෝලේ යන්න නැතුව ඉඳී කියලා. මම ඉස්කෝලේ යන්නේ මොකද දන් තියෙනවා, වෙරළු තියෙනවා, දහම් පාසලුත් යනවා. ඒකෙත් ඒවා තියෙනවා. මට වෙන ඉස්කෝලයක් ඕනේ නැහැ. ඒ යනකොටත් මම කවදාවත් විශිෂ්ට සම්මානෝ කේවල පරිසුද්ධ භාවයක් නැහැ. අද මම ආශ්‍රය කරනවා 10ක් 15ක් මේ කේවල පරිසුද්ධ භාවයට කටයුතු කරන පිරිස්. ඊයත්තන්ට හැදිලා තියෙන මොලේ ක්‍රේල් වෙලා තියෙන හැටි. හැබැයි මට හරි ලාභයි ඒගොල්ලන්ගේ. හරි ලාභයි මේ ප්‍රොජෙක්ට් එක කියලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ සුද්ධ කරලා දෙනවා. ව්‍යාකරණ පැත්තද, පිළිවෙලද, විෂන් මිෂන් ඔක්කොම හදලා දෙනවා. හැබැයි බයියලාගේ වැඩ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් මේ තියෙන දෙයක් මේ කපල කොටලා හදලා දෙන්න. ඒ කියන්නේ ළමිසියක් දුන්නොත් ආලවට්ටම දාලා දෙන්න දන්නවා. කොස්මෙටික්ස් ටික. නමුත් ඒක සෞඛ්‍යයට හොඳ නැති බව දන්නේ නැහනේ. ඔය හැම කොස්මෙටික් එකක්ම සෞඛ්‍යයට හොඳ නැහැ. සෞඛ්‍යයට හොඳ ස්වභාවික වාත. ඒ වගේ මේ සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාවට යනකොට ඒ සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වීම අත්‍යවශ්‍ය නැහැ. ඒකෙන් සබ්බතෝ සබ්බං කියන වචනය පාවොක්සයිඩ් සාකච්ඡා කරලා තිනවා. අපේ ලොකු සාංශි සාකච්ඡා කරලා තියෙනවා. ඥානানন্দ සාංශි සාකච්ඡා කරලා තියෙනවා. සියල්ලෙන් සියල්ල සම්පූර්ණ වීමේ කතාවක්. පාවොක්සයිඩ්ගේ එහෙම කතාවක් තියෙනවා. ලොකු සාංශි කියනවා එහෙම අවශ්‍ය නැහැ. ඒ තැන පැන්නුවා නම් ඊගාව තැන බලපන්. ඕකේ ආයේ 100%ක් සම්පූර්ණ කරගෙන ඉන්න එපා. ඊගාව තැන්න බලයි ඊගාව තැන්න බලයි. එතකොට ගමනක් තියෙනවායි කියලා. අපි මේ අංග සම්පූර්ණ භාවයක් බලාපොරොත්තු වෙනකොට එයා හරියට ස්වයං විවේචනයට වැටෙනවා. ඒ වගේම හරියට වැඩ නොකරන අය පිළිබඳව චෝදනා කරනවා. ඉතින් පණ්ඩිත ස්වාමීන් වහන්සේ බුරුමේ මට හම්බෙච්ච ඒ ස්වාමීන්සේ චේත්‍යාංගන ධම්මාචාර්ය කියන ඉතාම අමාරු විභාගයක්. ඒ කියන්නේ PhD එකක් වගේ එකක් කරලා එතකොටත් බොහොම තරුණ වයසේ. ඊට පස්සේ ওই 56 මං හිතන්නේ ධර්ම සංගායනාවට ගත්තේ බුරුම රටේ ඉන්න හොඳම දක්ෂ හාමුදුරු මේ ශාංශ ඕසාන පරිේශන මණ්ඩලයේ ඉඳලා තියෙනවා. ඔක්කොමලා කරලා ඉවරනට පස්සේ අවසාන පොත මුද්‍රණයට කිට්ටු වෙනකොට ඒක පරීක්ෂා කරන මණ්ඩලය. ඒකේ පුච්චක ස්වභාවයේ தත්ත්වය තමයි මහසි සයිඩෝ හිටියේ. ඉතින් ඊට පස්සේ මහසි සයිඩෝ ගාට ගිහලා තියෙනවා භාවනා කරන්න ගියාට පස්සේ පුදුම කේන්තියක් ගියාලු මේ භාවනා කරන ස්වාමීන් වහන්සේලාගේ තියෙන අමනකම් දැකලා. මේ භාවනාවට පෙළඹිච්ච කෙනෙක් දැන් මම මෙතෙක්කල් පොත් හදාරව කෙනෙක් මම පිරිවෙනක හැදිච්ච කෙනෙක් මම හිටියේ භාවනා කරන්න යන්නෙම මේ ගතිවිදි කෙනෙක් කියලා. නමුත් ගිහිල්ලා බැලුවට පස්සේ ඒ ශාංශ කිසිම චාරයක් නැහැ. මේ මොනම දෙයක්වත් නැහැ. ඉතින් ඒ ශාංශට පුදුමාකාර මේ ඇතුළත විතර්කෙන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඔය ස්විමින් ෂැඩෝ බණකදී මේක දැනගෙන මත් නෙවෙයි නොදැනගොත් මයින්ඩ් යෝන් බිස්නස් කියන එක කියලා තියෙනවා. උඹ උඹේ වැඩක් බලාගනි. අනුන්ගේ වැරදි බලන්න යන්න එපා. අනුන්ගේ පව් වලට සමාදම් වෙන්න යන්න එපා. ඉතින් මේ ශාස්ත්‍රය මේක දිරව ගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. මගේම බුද්ධ ශාසනය, මගේම තේරවාදයේ, මගේම සහෝදර පිරිස් මේ විදිහට හැසිරෙනවා.
ඉතින් මේ භාවනා කරන්න එන ගිහියැත්තෝ මේ කරන අමන වැඩ. මේක දන්නේ මේක භාවනා මධ්‍යස්ථානයක් කියලා. මේක දන්නේ ආගමික මධ්‍යස්ථානයක් කියලා හැසිරෙන හැටි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අතින් බලනට හරිම ඩිසිප්ලිනේටිය. එහෙම නැත්නම් සදාචාරවාදී. ඉතින් වචනේ කිව්වට පස්සේ එක සුමානයක් මේ අනුන්ගේ වැරදි හොයන එක නතර කරපු ගමන් වැඩි ප්‍රාස්. මේ සුමාන දෙකයි කියලා තියෙන භාවනාව. එක සුමානයක් ප්‍රශ්න කරන්න දෙවෙනි සුමානයේදී මේක මම අනුන්ගේ වැරදි හොයන්න යන්නේ මම මගේ වැඩක් බලා ගන්නවා කිව්ව එක සුමානයයි. ඉතින් ඊට පස්සේ මහසිසාරදුක ඉතාමත්ම දක්ෂ කෝලයා බවට පත් වෙලා මහසිසාරදු ස්වාමීන් යනකොට මේ ශාස්ත්‍රයේ නායක ස්වාමීන් වහන්සේ බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒ ගතිය ඒක කියනවා ඇත්තටම ඉන්ඩස්ට්‍රි වෙරි ලයිෆ් එක පොතේ කියනවා. කිව්වට අවසාන වෙනකම්මත් අනුන්ගේ වැරදි හරියට සැරෙන් පේනවා. ඒක නිසා කියනවා මම කවදාකවත් කවුරුත් ගැන හොයන්න යන්නේ හොයලා මට හොඳක් දකින්න නැහැ. කවදාකවත් හොඳක් දකින්න නැහැ. ඒ නිසා ওই පේන ටික මම බලාගෙන ඉන්නවා. අත්‍යවශ්‍ය වුණොත් විතරක් කියනවා නැත්තම් කියන්නෙත් නැහැ. කියන්නෙත් මොකොත් නැහැ. පපුව විනිවිද යන්න කියන්නේ. කවදාකවත් වරදින්න කියන්නේ නැහැ. ඉතින් ඒකට වෙන ළඟ හිටියත් ඇති. ඒක නිකන් සුචිලෝම යක්ෂයා වගේ. ඇතුළටත් කටු වෙනවා හැතු හේතුනොත් ගිහලා ඉදිකට තමයි ඇනෙන්නේ. හරිම මාරිය ඇසුරු කරන්නේ. හැබැයි මේ ඒ අනුන්ගේ වැරදි හොන ගතිය තිබුණාට තමනුත් ඉන්නේ හැම වෙලාවෙම විනයගරුකව තමයි. හරියට විනයගරුකව හැසිරෙනවා. ඉතින් ඒ නිසා ආදර්ශ චරිතය පිළිබඳ සෑහෙන කැප වෙනවා. ඥානරාම සංසෙත් ඒ වගේ. ඥානරාම සංසෙච්චරම ප්‍රශ්නයක් තිබුණා ඊට පස්සේ කිව්වෙම මට කවුරු නිවන් දැක්කත් එකයි මේ මම ගත කරපු ජීවිතේ ඉතුරුන ආදර්ශය මොකක්ද කියන එක විතරයි මම බලන්නේ. ඒක කෙරුවා ඒ ස්වාමීන් වහන්සේ. පණ්ඩිත ස්වාමීන්සේක මේ සිංහෙක් වාගේ ඒ වැඩේ කරා. නමුත් මේ වැඩේ කරගෙන යනකොට ඒ ගණාචාර්යවරු ඒ වගේ චරිත රංග පෑවට ඇතුළතින් ඒ ඇත්තු දන්නවා මේක 100%ක් කේවල පරිශුද්ධ කරන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් මෛත්‍රී බුදුහාමර එනකන් ඉන්න වෙනවා. මේ දෙන්නගෙම පණිවිඩය තියුනේ මෛත්‍රී බුදුහාමර එන්නේ ඉස්සෙල්ලා මේ වැඩේ කරන්න පුළුවන් කියන්නේ. හැබැයි ගමන දිගට යන්න නම් කේවල පරිශුද්ධ භාවයක පිටපොත්ත පෙනුම තියෙනවා. තිබිලා දිගට වැඩේ කරගෙන යන්න ඕන. යන ගමන් ඒ සිද්ධියේදී ඒ කෙනාට අනුකම්පා කරලා කරගෙන යනවා මිසක්කා පිරිස වශයෙන්ම අනේව කේවල පරිසුද්ධ භාවයක් ඕන නීතියක් ඕන නීතියක් ඕන කියලා යන්නත් බෑ. එහෙම නැතුව කේවල පරිසුද්ධ භාවයේ 100%ක් ඔක්කොම පතාගෙන ගිහිල්ලා කරන්නත් බෑ. ඉතින් ඒ දෙක අතරමැද කොහොමද කොතනද නිවාරණය අවශ්‍ය වෙන්නේ කියන එකට තමයි ওই සරුවචනාංශයේ දෙවෙනි ගාථාවෙන් සඳහන් කරන්නේ න සබ්බතෝ මනෝ නිවාරේ මනෝස තත් මාගතං. ඉතින්දි කියනවා යම් යම් තැනක අකුසල් සිද්ධ වෙනවා නම් අන්න එතනින් හිත බේරගන්න සියල්ලෙම බේරන්න යන්න එපා. ඒ කියන්නේ මේ අංග සම්පූර්ණව අපි කිව්වා බොහෝ විට මේ හත්තාගාර හදනකොට එහෙම නැත්නම් ග්ලාස් හවුසස් ඒක ඇතුළට ගන්න හොඳට ජීවාණුහාර කරපු දේවල් තමයි. ඇතුළට ගන්න නෑ ගොළු බෙල්ලොයි මැස්සොයි අනම්මනම් තියෙන දේවල් ගන්න ඔක්කොම ස්ක්‍රීන් කරලා තමයි ගන්න. හැබැයි 100%ක්ම ජීවාණුහාරණය කරුවොත් කිසිම ගහක් වෙන්නේ නෑ. යම් ප්‍රමාණයක ජීව තියෙන්න ඕන. අපිට ඔය ඇන්ටිබයොටික්ස් ගත්තොත් මුළු ඇඟේ ඉන්න ඔක්කොම ජීවින් මැරෙනවා. ඒ අවුරුද්දක් යනවා ආයේ ස්වභාවික මෘතෝපජීවී එහෙම නැත්නම් සෞඛ්‍යයට හිතකර ජීවීන් ටික ඇඟට ගන්න. ඒ දෙක නැතුව මේ ජීවිතේ කරවන්න බෑ. අපි නෙවෙයි ජීවිතේ ජීවත් කරවන්නේ. ජීවිතේ ජීවත් කරවන්නේ අපේ බඩ බොක්කේ ඉන්න ඒ ශුද්‍ර ජීවීන්. හරකෙක් ඔය මේ තනකොළ කෑවට තනකොළ වලින් නෙවෙයි හරකා යැපෙන්නේ. බඩ බොක්කේ ඉන්නවා විශාල තන පිට්ටනියක් වගේ ඒකේ විශාල බැක්ටීරියා තොගගේ ඔක්කොම අර මේවා කාලා ඒ මැරිච්ච බැක්ටීරියා බඩවැලේ පසපැත්තට යනවා. පසපැත්තේ දිරවන්නේ මැරිච්ච බැක්ටීරියා හයි ප්‍රෝටීන්. කන්නේ තනකොළ. ඉතින් අපි හිතන්නේ මේ තනකොළ ජාල ජීවත් වෙන කියලා බාබත් කියලා අපි කන්නේ. ඒ බොක්ක කෑල්ලක් තියෙනවා ඒක නිකන් නිල් තනකොළ පිට්ටනියක් වගේ. ඒකේ තියෙන්නේ එක වර්ගංගලක් ගත්තොත් වර්ගංගල් 100කමාරක ශේෂ්ඨඵලයක් තියෙනවා. පුදුමාකාර බැක්ටීරියා තොගයක් එනවා. ඒ බැක්ටීරියා තමයි මැරිච්ච ගමන් හරකගේ බඩ පිම්බිලා ඇවිල්ලා පුපුරනවා. අර අතර බැක්ටීරියා වඩේ නිසා අලවංගුවකින් අන්නවා හරකෙක් මරලා වල්ලන්නේ නැහනේ අපි අකෝ කනවනේ. හරකෙක් මරලා වල්ලන්න වෙන්නේ නැහැ. වලලන්න ගියොත් බඩට අනිනවා ඒ තරම් බැක්ටීරියා වලින් හදනවා. ඉතින් ඒ ඇතුලේ මොනවාද මනුෂ්‍ය ශරීරයක් ඇතුලේ නානා කිමිකුල ආවාසා
80ක් කෘමිකුලයේ ජීවත් වෙනවා මේක ඇතුලේ. ඒ ජීවත් වෙන කෘමිකුලයන් තමයි අපේ කන ආහාර කාලා උන් තමයි අපිට මේක මේ දිරව ගන්න පුළුවන් මට්ටමට ඇති කරන්නේ. මේක ඇතුලේ සත්වෝද්‍යානයක් තියෙනවා. ඕක ඇතුලට ආය හරක් මස් දාන්න ඕනේ නැහැ. හරකෙක් ඉන්නව කොහොමදත් ඇතුලේ. එළවලු කෑවත් ඌ වැඩේ කරනවා. ඉතින් ඒ දිහා අපිට ජීවාණුහරණය කරපු ජීවිතයක් ගත කරන්න බෑ. ඔය මේ අත හොදාගෙනයි කට හොදාගෙනයි ජීවාණුහරණය කරලා තියෙන්නේ ඒ කුණු හරපයක්. ඒකෙන් වෙන්නේ මනුස්සයාගේ තියෙන අර ප්‍රතිශක්තිය නැති වෙනවා. කිසිම විස බීජයකට හුරු වෙන්නේ නැතුව යනවා. අපි යම් ප්‍රමාණයකට පරිසරයේ තියෙන විස බීජත් එක්ක දැන් කම්මල්කාරයා කම්මලට හා සමාන විස බීජ වලට බඩ බොක්ක හදාන තියෙන්නේ. ඒ නිසා අත හොදාගෙන කෑවේ නැතුවට ඌට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ගොවිතැන් කරන මනුස්සයා ගොවිතැන්ට අදාළ බඩ බොක්කේ විස බීජ හදාගෙන ඉන්නේ. ඒ නිසා උගේ දරුවට ඒක වෙන්නේ නැහැ. ඒ නිසා ඒ පැවිතිච්ච කර්මාන්ත කුලයන්ගේ එක එකනා ඒ බොක්කවල වෙනස්. ඒ දේවල් කෑවට යාර මොකුත් වෙන්නේ නැහැ. ඒ විස බීජ නෑ නා ඌරණ්ඩයි ඔය කුකුලණ්ඩයි මේ රිලව් කන්න නැති ජරාවක් නැහැ. කබරේයි අපි විසිකොන්න ඔක්කොම කනවා. කෝලෙඩක් නැහැ. ඒ විදිහට අර පරිසරයත් එක්ක සමතුලිත වෙලා පරිසරයත් එක්ක ජීවත් වෙනවා. මිසක 100ක් ජීවාණුහරණය කරනවා කියපු බටහිර ශාස්ත්‍රයේ ඒ මිනිස්සයා නිකම්ම මේ බිම්මලක් බාටපත් කරා. වැල් ගැඩවිල්ලෙක් බාටපත් කරා. කිසිම දෙයකට මොන හරි වෙච්චාම දරා ගන්න විදි ශක්තියක් නැහැ. විස බීජත් එක්ක ජීවත් වෙන්න ගියා සෑහෙන ගණන් මැරෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. බෝකොට බෝ කරලා සුදුසු මිනිස්සයා ජීවත් වෙනවා. ඒක තමයි ක්‍රමේ. එනත ජීවත් වෙන ඉපදෙන ඔක්කොමලා ජීවාණුහරණය කරලා ජීවත් කරවන්න හෝ නැත්තම් මේ ඔක්කොටම මිනිස්සයා විතරක් ඉන්න ඕන අනිසත් ඔක්කොම මරන්න ඕන කියන මේ විස බීජ නාශන, කෘමි නාශන ඒක කරන්න බෑ. ওই නාශක කියන වචනේ පාවිච්චි කරන මිනිස්සු නැහෙනවා. ඒ නිසා මේ අංග සම්පූර්ණ කේවල පරිසුද්ධ භාවයක් නෙවෙයි තියෙන්නේ මෙතන. ඒ තැන්වල මතුවෙන ඒ කෙලස් පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. අවබෝධයක් තියෙන ඒ කෙලස් නිවාරණය කරන මිසක්කා මේ සමස්ත වැට බැඳීමක් ඒ කියන්නේ මේ අලියෝ එන හිල් තියලා කුඹි එන තැනට වැට බඳිනවා කියනවා වගේ මේ සදාචාරවාදියා 100%ක් වැට බඳින්න හදනවා. ඒක කරන්න බෑ. yaadෙන්නේ නෑ. මේ තන තේරුම් අරගෙන කෙලෙෂේ තේරුම් අරගෙන අපිට කෙරෙන බාධාව අවදානම තේරුම් අරගන්න බැරුව සුපර් මාකට් එකේ තියෙන බඩු ගෙනලා භාවනා කරන්න බෑ. ඒක හරියටම දැනගන්න ඕනේ. සීලයට වැඩිය සමාධියට යනකොට මට මේ වෙලාවට සමාධිය හරියනවා. මට මේ කෙනා ඇසුරු කරනකොට සමාධිය හරියනවා. මට මේ ප්‍රදේශේ බණ තේරෙනවා කියනවනේ ඉතින් වැල යන පැත්තට මැස්ස ගහන ඵලයන් ඔය මුළු ත්‍රිපිටකයේම ඉගෙන ගන්නයි ලෝකේ ඉන්න තාක්කල් ඔක්කොම සත්පුරුෂය ඇසුරු කරන්නයි ලෝකේ තියෙන තාක්කල් භාවනා මධ්‍යස්ථාන හොය ඇවිදින්න අවශ්‍ය නැහැ. ඒක තමයි දැනගන්න ඕනේ. මෙන්න මේ තැන්වලදී මට මේ යම් ප්‍රමාණයකට හරියට රබර් බෝලයක් වතුරයට දාලා අල්ලගෙන ඉන්න තාක්කල් උඩ එන්නේ නැහැ. සමාධිය කියන්නේ එහෙම එකක්. ඉතින් ඒ වගේ මේ හිර කරගෙන ඉන්න පුළුවන් කොච්චර පුළුවන්ද කියලා බලවනම් ඒ කාලය ඇතුළත එමෙ යට කරගෙන ඉන්න කාලය ඇතුළත අපි ගුරුත්වාකර්ෂණයට විරුද්ධව වැඩ කරලා එවැනි මේ తాවකාලිකව කෙලස් යටපත් කරගත්ත තැනකදී හිත gedara ගියා වගේ දැනෙන මට්ටමට බහුතරේ වෙන්න ගියොත් සමාධිමත් හිත අසමාහිත හිතට වැඩිය බහුතර වුණොත් සමාධිමත් හිත කියනවා ඊගාට කරන්න ඕන දෙයි. කලබලේ අමෝරාවේ සබකෝල වෙද්දී නොදනෝක් කඩුත් එක්ක සමාධි හිතේ ಗುಣ අපිට දැනගන්න බෑ. සමාහිත හිත බහුලීගත වෙන්න ඕන. කරලා සාමාන්‍ය හිතට වැඩිය, කඩප්පුලි හිතට වැඩිය, නීවරණ හිතට වැඩිය, නීවරණ නැති හිත වැඩි වෙන්න ඕන. එතන gedara ගියා වාගේ නැත්තම් ඒක අපේ හැබෑ නිවහන වෙන්න ඕන. සෙකන්ඩ් නේචර් එක වෙන්න ඕන. උනාට පස්සේ ඔන්න ඒ සමාහිත හිතෙන් කියලා දෙනවා සමාහිතෝ භික්කවේ යථා භූතං ජානාති පස්සති. ආම්බෙන් කලබල වෙලා ගන්න සමාධියට ඒක එන්නේ නැහැ. අපිට කෙල්ලෙක් ඇසුරු කරන්න ඇහැ දීපු ගමන් හරියන්නේ නැහැ. බැඳලත් කාලයක් ගියාට පස්සේ තමයි කියන්න තියෙන්නේ මේ බැඳපු එක හරිද වැරදිද කියලා. ඒකත් බොහෝ කල් ඇසුරයි. දැන් වෙලා තියෙන්නේ දැන් එහෙම නෙවෙයිනේ දැන් මේ ඇඩ්වර්ටයිස්මන්ට් වල පෙන්නන්නේ චිත්‍රපටි වල පෙන්නන්නේ ඔය පොත්තේ සුදට මේක කොහොමද කරගන්නේ කියලා.
ඉතින් ඒකම දැනගන්න කැයිලෝ જાතියක් ඉන්නවා. හැම කෙනාටම බහ දෙදී ඇවිදිනවා. ඉතින් බර ගානක් රැට නින්ද නැතුව කල්පනා කරනවා කොහොමද ඒ ගෙනව ලබා ගන්න කියලා. එහෙම එකක් නෙවෙයි මේක තියෙන්නේ. අපිට හිත ගියා නම් ඇසුරු කරලා බොහෝ කල් ඇසුරු කිරීමෙන් තමයි නැත්තම් මේ සමාහිත හිත අසමාහිත ඉක්මවල යන්න ඕනේ. ගියාට පස්සේ සමාහිත හිත ස්වභාවයෙන් තමන්ගේ ඒ ඔපිනියන් එක නැත්තම් අදහස දෙනවා. එහෙම නැත්නම් එක දවසකට සමාහිත වෙලා මගේ සමාහිත හිත මට මොකක්වත් පෙන්ලා දුන්නේ නැහැ නේ කියලා එහෙම කරන්න බෑ. සමාහිත හිත බහුලීගත කරන්න ඕනේ. කරනකොට යා පෙන්නන දේ මේ විපස්සනාවට දෙන උපදේශය සීලෙදී දෙන උපදේශය නෙවෙයි. ඊට වඩා ගොඩාක් වෙනස්. අන්නේ විදිහට යම් ප්‍රමාණයට යනකම් රිටිපයින්කොට රිටයර් කරන දුවලා ගිහිල්ලා රිටක ආධාරයෙන් අපි බාරකට එහා පැත්තෙන් දැම්මට පස්සේ රිට විසි කර ගන්න හැටි නොදැන හිටියානම් ඔය රිටම හැප්පිලා බාරකේ වැදිලා අපි තරගෙන් අවලංගු වෙනවා. ඒ නිසා එතෙන්දි විසි කරන්න ඕනේ ඒක. ඒක විසි කරුවට පස්සේ වැටිල්ලක් තියෙන ජයග්‍රහී වැටිල්ල. ඔය Saturn 5 රොකට් එකේ Apollo 11 ඒ වගේ රොකට් තුනක් අරගෙන තමයි නැග්ගෙව්වේ. පළවෙනි රොකට් එක මේ පුපුරවන්න විතරයි වගේ උදව් කරන්නේ. ඊට පස්සේ දෙවෙනි රොකට් එක 76ක් උඩට යනකම් ගෙනියලා දෙනවා. ඊට පස්සේ කක්ෂගත වෙනකොට ඒකත් වැටෙනවා. ඒ තුනම වැටෙන්නේ මහමුදට. ඒකයි කනවරල් තුඩුව කියන තුඩුවක ඉඳලා කරන්නේ. ඒ තුනේ තියෙන මුළු ගමනටම අවශ්‍ය කරන තෙල් වලින් 80ක් විතර වගේ. මේ 76ක් යන්නේ. එතකොට අන්තිමට යන්නේ මේ බැඩ්මින්ටන් ගහනකොට ගන්න ෂටල් කොක් එක වගේ පුංචි ෂටල් එකක් විතරයි ගමනේ යන්නේ. හැබැයි එතෙන්ට යනකම් අර පිච්චෙන ප්‍රදේශ ඒව සමහරට ඝන ඉන්ධන සමහරට දියර ඉන්ධන ටොංගාන මෙච්චරයි කියන්න බෑ. ඉතින් එච්චර ප්‍රමාණයක් එක එකක් දවමින් ඉදිරියට යනකොට ඒ දැවිච්ච රොකට් එක ගමනට බාධායි. ඒක හලන්න ඕන. ඒක එතකන් හයියෙන් අල්ලගෙන ඉන්න ඕන. එතෙන්දී හලන්න ඕන. ඊට පස්සේ අනිත් එක පුදුම විදියට ඉස්සරහට තල්ලු කරනවා. එතකන් හයියෙන් අල්ලගෙන ඉන්න. ඊට පස්සේ හලන්න ඕන. ඊගාවෙකෙන් තල්ලු කරනවා. ඒක හලන්න. ඉතින් මේ අල්ලා ගැනීම සහ හැලීම කියන මේ අවස්ථා ටික දන්නේ නැත්නම් සීලය කියන රොකට් එකයි සමාධිය කියන රොකට් එකයි මේ ප්‍රඥාව කියන එකයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ධම්මෝ පිවෝ භික්කවේ පහතබ්බා. මාන්නේ උඹලට මේ උඹලා හයියෙන් අල්ලාගත්ත මේ ධර්මයේ අතහරින්න වෙනවා. අධර්මයේ ගැන කුමන කතාවද කියලා. ධර්මයේ අල්ලන්න ඕන කියන එක තමයි බුද්ධ ආගම කියන්නේ. ධර්මයට අතාරින්න ඕන කියන එක තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඉතින් මේ ධර්මයේ පටන් ගන්නකොට බුද්ධ ආගම කාටවත් වැරදි නැහැ. හොඳට පටන් ගන්න යන්න පුළුවන්. යනකොට ඒකේ එන්නේ හැලෙන එක අපි සතිපාසලේ කරන උගන්වීම සහ නිසරණ වනේ උගන්වීම වල වෙනසක් තියෙනවා. සතිපාසලේ අපි කියලා දෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් දැනගත්තත් ක්‍රියාත්මක කරලා නැත්නම් හුත් නිකන් සතියින් ඉඳලා බලන්නකෝ. ඒකට කිසිම ආගමක්වත් සීල ශික්ෂාවක්වත් පොරොන්දුවක්වත් මොකුත් ඕනේ නැහැ. ඒක කරනකොට ඒක යම් ප්‍රමාණයකට මේ කියන හුදු සතිය එහෙම නැත්නම් කියන සති මාත්‍රය යම් මට්ටමකට ගියාට පස්සේ වාට තියෙන ගොඩක් ඔය ප්‍රශ්න අඩු වෙයි. ඒකට ඔයාගේ හිත කියයි කරන්න ඕන දේ. වා ඉන්න ආගමේම හොයන්න ඇත්ත. එහෙම නැත්නම් මේ වෙන ආගමක හොයන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කිසිම කෙනෙකුට ඒක වළක්වන්න බෑ. එතකොට මේ ආරම්භක ශේෂයේදී දෙන මේ සතියත් ඒකෙදී සකස් කරන පරිසරයත් ඊට පස්සේ ආගමාන රූප සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ කරන එහෙම නැත්නම් යෙදිලා භාවිතා කරන අයගේට දෙන උපදේශ පසුබිමයි වෙනස්. ඒ දෙක අතර ගැටුමක් තියෙනවයි කියලා බෞද්ධයෝ හිතනවා මේ සතිය වගේ නිකන් සති මාත්‍රේ වගේ නිකන් හැමෝටම දෙන එක බුද්ධ ආගම හැලු කිරීමක් කියලා. ජහන්න තියෙන හැල්ලුවෙන් හරි කරන උඹ කරලාද මේ කතා කරන්නේ? උඹ අඩු ගන්න ඔය හැල්ලු කරලා කියන කොයි යන්තම් සතිය හරි කරලාද තියෙන්නේ නැහැ. ඒක අර බල්ල පිටුරක වහන්නෙත් නැහැ. ඔක ඝන ගොනාට දෙන්නෙත් නැහැ. වගේ එකේ läග්ගනේ ඉන්නවා බුද්ධ ආගම් කියන දන්නේ නැහැ. ඉතින් මං කියන අපි කරලා කතා කරන්නේ. අපි මේක දීලා බලලා තියෙනවා. අසත්‍යමත් කෙනෙකුට දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒකට මේ හිට ගන්න පුළුවන්ද, කහින්න පුළුවන්ද, අරක තියෙන මොකක්වත් අවශ්‍යතාවයක් නැහැ. නිකන් පටන් අරගෙන යනකොට ඒ සතිය වැඩිලා ඒකේ ආනිසංශ තේරෙන කෙනාට ඇත්තටම කියන උපදේශ අවශ්‍ය නැහැ. මේ බොඩි නොලෙජ් එකේ තමන්ගේ ශරීරයේ මේ manussකම තුල ඒකට උත්තර තියෙනවා. උත්තර ඕන පද්ධතියක් තියෙනවා තේරවාදයේ කියලා.
ප්‍රතිපදාව කියලා. ඉතින් ඒකට බැස ගැනීම ඇති කරන කෙලාවයි බැස ගැනීම ඉවර වෙලා ඒ ගඟ දිග පීනන වෙලාවෙයි ඒ උපදේශපන්ති වල වෙනස්කමක් තියෙනවා. ඒකක්වත් අපිට ප්‍රමාණ කරන්න බැරි අපිට තේරුම් ගන්න බැරි දේවල් නෙවෙයි අපිට වෙලා තියෙන මූලික උපදේශ ටිකත් එක්ක මූලික දේ එක්ක ඇලෙනවා. එතකොට ඒක සිංහල බුද්ධහං කරගන්න. එතකොට මේ සතිය වගේ දෙයක් දෙන්න ගියාම බෞද්ධයා කියනවා මේ බුද්ධ ආගම හැල්ලු කරනවා. මේ නිකායේ මහානායක හමුදුවත් සතිය නැතුව ඉන්නේ මේ තම්බි මිනිස්සුන්ට සතිය දෙන්න හදනවා කියලා. ඉතින් මොකද ප්‍රශ්නේ? තේ දුන්නයි කියලා. කරන මනුස්සයන්නේ ප්‍රයෝජන තියෙන්නේ. ඒව නැත්තම් හිතනවා බෞද්ධයෝ හිතනවා මේ යටි නූලෙන් බුද්ධ ආගම් කරවන්න හදනවා කියලා. සියලු දෙනාම බුද්ධ ආගම කරන්න හදනවා කියලා. ඉතින් එක පැත්තකින් බයිනවා බුද්ධ ආගමේ නිවන අයින් කරන්න ඕනේ සතිපාසල පටන් ගන්න. ඔව්. ප්‍රශ්නයක් නැහැ. අපිට කියලා දෙන්න වෙනවා බෑ. නිවනටමයි යන්න ඕනේ. නිවනට යන්න ඕනේ අතරමැදි කරගෙන යන වැඩ ටිකේදී වෙනස් වෙන හරියේ මේ දෙවියන්ාංශේ ඉන්නේ දෙයියෝ ඉන්නේ මේ කේවල පරිසුද්ධ භාවයක් ගැන කතා කරනවා. හිත සම්පූර්ණයෙන්ම නිවාරණය කරන්න සම්පූර්ණයෙන් කෙලෙස් වලින් අයින් වෙන්න පුළුවන්. එතකොට මේ බයිසිකල් පදිනකොට පාරායිනේ ඉන්න අයටත් හෙල්මට් අරන් දෙන්න කියලා තමයි දෙයියෝ කියන්නේ. ඇක්සිඩන්ට් වෙනකොට ඒ මනුස්සයාගෙන හැප්පෙන ඌ හෙල්මට් එකක් දාන හිටියෝ ලේසියිනේ. ඉතින් ඔක්කොටම හෙල්මට් අරන් දෙන්න කියනවා. බුදුදහම කියන්නේ බං උඹ හෙල්මට් එකක් දාගනින්කෝ. උඹ හෙල්මට් එකක් දාගත්තාම වැටෙනකොට ඉතින් හැප්පෙන මනුස්සයා ගහක හැප්පෙයිද දන්නෙත් නැහැ නේ. ලයිට් කනුවක හැප්පෙයිද දන්නෙත් නැහැ. ඒ නැත්නම් හැතැම්ම කනුවක ඔය පිටරට යනකොට ඔය ලයිට් කනුවල හැතැම්ම කනුවල මල් බැඳලා තියෙනවා. බලනකොට ඒතන හැප්පිලා මැරලා එකක්. ඉතින් අම්ම ඇවිල්ලා ඒ ලයිට් කනුවේ මල් ටිකක් තියලා හැමදාම වැඳලා යනවා. ඒක සෝහන් කොටක් වෙලා. ඉතින් මේ ලයිට් කනුවට හෙල්මට් දාලා තිබ්බනම් ලයිට් කනුවට තුවාල වෙන්නේ නැහැ. ඉතින් අද අපිට කියන්නේ මේක Taman සෙරපු දෙයක් දාගන්න වෙනුවට ලෝකේ පුරාට හං එලන්න කියනවා. ඒව නැත්තම් මේ රටවට කර වැට බැන්දත් කටවට කර වැට බඳින්න බෑ වාගේ. අපි හිතන මේ රටවට කර වැට බඳින එක කරන්න පුළුවන් නිසා කරන්න. ඒ වෙනේ ඔබ කටවහගනි. යමක අකුසල් ඇති වෙනවා නම් ඒ අකුසල් වෙන තැන විතරක් බලන්නයි කියලා. ඉතින් ඒක කරගෙන යනකොට තර්කයකට අපි පෙළඹෙනවා. අපි භාවනා කරලා කියන්නේ අපි ගමු සාමාන්‍ය නිසන්වන භාවනා ක්‍රම යනකොට උග දෙනෙක් වාර්තා කරනවා ස්වාමීන් වහන්සේ අපේ හිත කිසිම අරමුණක් ගන්න නැතුව තිබුණ අරමුණ සංසිඳලා බොහෝම විවේක ස්ථානයක බොහෝම සීමා මරියාදාවල් නැති තැනක බොහෝම අරමුණක් නැති තැනකට යනවා. එතකොට එතන මේ මනෝ නිවාරණයද මේ සිද්ධ වෙන්නේ. අපි කියනවා ඒක සමාරු අහනවා ඒක මේ ශූන්‍යතාවයද කියලා. නැත්තම් අනිමිත්ත විමුක්ඛේද කියලා. නානා ප්‍රකාර නන්දෙනවා. ඇත්තටම බැලුවොත් මේ ගිහි ගෙවල් වල ගත කරන කුස්සිය අම්මලාට නැත්තම් ගොවිතැන්පත් කරන මිනිස්සෙකුට ඒක ලොකු ලාභයක් තමයි. ඉතින් ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ අහනවා මේ චිත්ත ගහපතිගෙන් මේ ශුන්්‍යත විවේකය, අනිමුක්ත විවේකය, අනාරම්මන විවේකය, විමුක්තිය එකමද වෙනස්ද කියලා. ඒකේ චිත්ත ගහපති කියනවා ස්වාමීන් වහන්සේ යම් ආකාරයකින් බැලුවොත් එකයි. හැබැයි තව ආකාරයක් තියෙනවා බලන්න පුළුවන් වෙනස්. කියලා මේ තුනම පෙන්නලා දෙනවා. ඒ කියන චේතෝ විමුක්ති 3-4 જાතියක් ඔක්කොම චේතෝ විමුක්ති වල තියෙනවා. ඔක්කොම ඉවර කරපුවාම ප්‍රඥා විමුක්තියක් කියලා එකක් තියෙනවා. ඒකත් එක්ක බලනකොට මේක වෙනස්. මෙව අතර නංවනන් තියෙනවා ගොඩක්. ඉතින් එහෙමනම් අයි මේ චේතෝ විමුක්තියේ තියෙන දොස් දකින්නේ. අයි චේතෝ විමුක්තිය කෙලවර නොවේයි කියලා කියන්නේ. අපි මොනවත් නැති අරමුණක් නැති බොහොම සුන්දර තැනකට යනවා. ගියාට පස්සේ අපිට පේනවා ඇත්තටම මේ පීතිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් නැහැ. පේනසෙක් හරිය කෙලෙස් ඇත්තෙත් නැහැ. හොඳ විවේක ස්ථානෙට ඉන්නවයි කියලා. ඉතින් යාට කියනවා මේක හොඳට බහුලීගත කරන්න බෑ. මොකද හේතුව දැන් එහාට ඊගාට මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනකොට විවිධ විදිහට ලියනවා ස්වාමීන් වහන්සේ මේක මට විස්තර කරගන්න බැරි තරම් මේකට පස්සේ මොකද කරන්නේ? ඉතින් හරි අමාරුයි මේකට පස්සේ මොකද කරන්න ඕනේ කියලා කියන්නේ මේ නැති කරපු මම ආයෙ ඔලු උස්සන වෙලාව. නැති කරපු තණ්හාව ආයෙ ඔලු උස්සන වෙලාව. නැති කරපු මාන්නේ නැවත ඔලු උස්සන වෙලාව. එකෙන් පේනවා මේ තණ්හා මාන දිටි නැති වෙලා නැහැ. මේ ලදි පොඩ්ඩ හිරි වැටිලා ඉන්නවා. සීමූර්ජා වෙලා ඉන්නවා. ඒක නිසා ඊගාවික හොයනවා. එහෙම නැත්නම් තව කෙනෙක් කියනවා මේ ඊයේ මේක ආවා දාවේ නැහැ. ඒක හරීම වහකණ්ඩ හිතෙනවා.
ඊයේ පුදුමාකාර විවේකයට ගියා. අද පුදුම විදිහට හිත වේදනා, සද්ද, හිතවිලි මත් වෙලා තියෙනවා. ඉතින් මේ චරිත දෙක ගත්තොත් අර මීගාවේක හොයන එකන ලැබිච්ච විවේකයට වෛර කරන කෙනෙක්. ඊයේ එක ආවේ නැහැ කියන එකන ඒකට ප්‍රේම කරන කෙනෙක්. ඒ නිසා මේ කවදාකවත් නොලැබිච්ච නැත්තම් වෙන් කරලා හඳුනාගත්තේ නැති මේ වාගේ විවේක ස්ථානයකට යන්න හදලා දෙන එක ලොකු කැපකිරීමක්, ලොකු ප්‍රතිපදාවක් තමයි. ඉතින් එතන ගියාට පස්සේ ඒක વિશે Taman දක්වන මනාපමනාප දෙක එක දවසෙන් දෙකෙන් තුනෙන් බෑ. ඒක හෙලි කරන්න ඕනේ කාට හරි. මම මෙහෙම තැනකට ගියා. ඔව්. ඒක මේ අරක්කු බීලා ගිය එකක්ද, ඉන්ජෙක්ෂන් එකක් ගාලා ඇනස්තටයිස් කරපු එකක්ද, එහෙම නැත්නම් කවුරුහරි වශී කරලා භූත බලවේගින් කරපු එකක්ද, නැත්නම් ඇත්තටම මේ අරමුණක් ගෙවා දැමීමෙන් ඉතිහාසයක් සහිතව ප්‍රතිපදාවකින් කරපු දෙයක්. ඒකේ නැවත නැවත කරලා පේරුම් කරන්න ඕනේ. මේට ඕන තැනකින් අපව යන්න පුළුවන්. අපව හිස්තැනට එන්න පුළුවන්. එහෙමනම් අපි ගමන් කරන මගක් තියෙනවානේ. ඔය බීපුවාම නැත්නම් ඇනස්තටයිස් කරපුවාම ඔය නිර්වින්ද ගහපුවාම එහෙම නැත්නම් කොකේන් ගහපුවාම මොකද වෙන්නේ කියලා කියන්න බෑ. ඒකත් අර වගේම ආතල් එකක් තියෙනවලු. මම try කරුවා මට ඒ දවස්වල හරි ගියේ නෑ. හොඳ බඩු තිබුණේ නෑ ඒ කාලේ. මේ තිබුණා කරුවා වැඩි හරි ගියේ නෑ. ඒක නිසා තමයි මෙතෙන් දෙන්න උනේ මං හිතන්නේ. කොහොම හරි මේ අපි බුදුරජාණන්සේ පෙන්න එක තියෙන්නේ මෙතනින් පටන් ගන්න මෙතෙන්ට යන පාර දන්න. ඒකට පටිපදා කියලා කියනවා. පටිපදා එතන ගියාට පස්සේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ හිතා ගන්න බෑ. එතකොට ඒ අහන ප්‍රශ්න වලට දොස් කියන්න අයිතියකුත් නැහැ. නමුත් දෙක තුන කරනකොට තියෙනවා එක්ක මෙයා කතා කරන්නේ ලැබිච්ච ඒ චේතෝ විමුක්තියකට නැත්තම් අනිමිත්ත විමුක්තියකට දැන් ශුන්්‍යත විමුක්තියට ප්‍රේම කරනවා. ප්‍රේම කරපුවාම ඉඳගන්නේ මේක බලාපොරොත්තු. එතකොට හම්බෙන්නේ නැති වෙන්නත් ඉඩ තියෙනවා. හම්බෙච්චාම උදම්මනන්තත් ඉඩ තියෙනවා. හම්බුනේ නැත්තම් පශ්චාත්තාප වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකට බය වෙන කෙනෙක් ඉන්නවා. පාළු වුණා, තනි වුණා, සම්බන්ධතාවය නැති වුණා, පෙකින වෙලෙන් කඩලා ගියා, සරුංගලේ නූල කඩලා ගියා වගේ පුදුම විදියට බය වෙන කෙනෙක් ඉන්නවා. එතකොට පේනවා එයා ස්වභාවයෙන් මේකට ද්වේෂ කරනවා. එයා දන්නෙත් නෑ හැබැයි. හැබැයි එයා කතා කරන භාෂාවේ අර ආරේ පෙන්නනවා. මනාපමනාප පෙන්වනවා. ඉතින් හොඳට අහගෙන ඉන්නකොට තේරෙන්න පටන් ගන්නතර පේනවා දැන් හොඳයි කියන කෙනෙක් ඉන්නවනේ මේ වගේ විවේක ස්ථානය. එයාට ඊගාට සද්දයක් ඇහිලා ඒක කැඩිච්ච ගමන් සද්දෙට වෛර කරනවා. හිතවිල්ලක් ඇහිලා ඒක කැඩිච්ච ගමන් හිතවිල්ලට වෛර කරනවා. වේදනාවක් ඇහිලා කරනොත් වේදනාවට වෛර කරනවා. ඒතකොට මේකට කොච්චර ප්‍රේම කරනවද? ඒකට සාපේක්ෂව ඒක කැඩෙන කෙනාට වෛර කරනවා. එතන පාපයක් ඇති වෙනවා. එතන ද්වේෂයක් හට ගන්නවා. එතකොට යාට දැනගන්න පුළුවන් නම් මේක ලැබුවට මොකද මේක නොලැබීම බලාපොරොත්තුවක් නැතුව මේක ලැබලා තියෙන නිසා නොලැබීමට හේතු වෙන මොනවා හරි ආපු ගමන් වෛර කරනවා. ඉතින් අනිත් දවසේ පුළුවන්ද ඒක අපේක්ෂා කරලා යන්න. මේක උපයන්න පුළුවන්. හැබැයි මේකට කොච්චර ප්‍රේම කරනවද කියනවනම් ඒකේ අභාවයක් එනකොටම ඒක නැතිකරන්න බාධා හේතු වෙච්ච දෙයට වෛර කරනවා නම් අන්න ඒක දැක ගන්නා සුළුව මනාපමනාප දෙකට හිත දාගෙන යන්නේ කියලා. තව සමහරෙක් මේ විවේකයට බයයි. එයාට නිදිමතෙන් හානි කරනවා. එයාට පාලුකමෙන් හානි කරනවා. කම්මැලිකමෙන්, නීරසකමෙන් හානි කරනවා. ඉතින් එතකොටම අර අරමුණු තුනී වේගන එනකොටම හිත නින්දර පයින්නවා. විවිධ දේවල් හොයනවා. එතකොට ඒ තේරෙන පටන් අර ගන්නවා මෙයා අර පාලුවට බයයි. උදිකලාවට බයයි. විවේකයට බයයි. ඉතින් එතකොට මේ නැවත නැවතත් ඒකට කියන්නේ මේ අනුපස්සනා කියලා. නැවත නැවත බලන්න. ඒක තමයි විපස්සනා කියන්නේ. මේ භයානක දෙයකට යනව අපේක්ෂාවෙන්. මේකට යනකොට මට මොකද වෙන්නේ කියලා බලන්න. ඉතින් ඉච්ඡර පෞරුෂත්වයක් වෙන මොනම තැනකවත් ජීවිතේ නැහැ. මේ මොනක්වත් නැත්තැනකට යනකොට මට කොහොමද මේක මේ හරියට අර උඩට යන්න හේතු වෙච්ච රොකට් එකේ කෑලි පිච්චි වැටෙනවා. දැන් ඉන්නේ අවකාශයේ කක්ෂයේ විඳිච්ච ගමන් පාලන මැදිරියේ කන්ට්‍රෝල් එකක් නැති වෙනවා. ඊට පස්සේ උතුරු දකුණ නැහැ. අවකාශයට ගියාට පස්සේ උතුරු දකුණ නැහැ. ඉතින් ඒකේ ගංගනගාමියෙක් වෙන්න පයිලට් කෙනෙක් වුණාට බෑ. ඩ්‍රයිවර් කෙනෙක් වුණාට බෑ. ගිහිගියත් ඇරියට බෑ. ඒක වෙනමම ලෑස්ති වෙන්න ඕනේ. කට්ටියක් ඒ තුන් දෙනාම එහෙම මැරලා ගියා. ඉසල බැල්ලියක් ඇරියේ ලයිකා කියලා. මේක කරන්න පුළුවන්ද කියලා බලන්න. ආද්‍ය වස්තු කොහොමද වැඩ කරන්නේ? ගුරුත්වාකර්ෂණ නැත්නම්ක ආහාර කොහොමද වැඩ කරන්නේ? ඒකේ ඔය මේ මම හිතන්නේ කැන්බරා එකේ පෙන්ලා තියෙනවා ඒ කක්ක කරනකොට පිට කරන හැටි කොහොමද? ආහාර ගන්නකොට කොහොමද කියලා. මොකද ගුරුත්වාකර්ෂණ නැත්නම්ක ආහාර අරගෙන අපිට හුරු නැහැනේ. ගුරුත්වාකර්ෂණ නැත්නම්ක කක්ක කරලා හුරු නැහැනේ. ඒ ඔක්කොම පැකට් කරගන්න ඕනේ. කක්ක පැකට් එකයි ආහාර පැකට් එකයි දෙකම එක වාගේ. මේ ප්ලාස්ටික් වල දාලා තියෙන ගියාම ඉතින් මට කතා කරලා පෙන්නුවා මේ
කක්ක පැකට්. හොයන්න නැහැ කියලා කිව්වට ගංගන ගාමින් ගාව තියෙනවා. කක්ක පැකට් අරගෙන එන්න ඕනේ. ඒක ලියලා ඒව සමහරව පුලුස්සලා අවකාශයට දාන. ඒක විශාල ව්‍යාකාර. ඒ මොකද අපි දන්නේ මේ ලෝකේ ඉන්නකොට අපි වලවාසිකිලියක්ද ඩ්‍රැනේජ් කක්කුතියක්ද ඉන්දියන් එකක්ද කියලා ඇහුවා මිසක්කා පිට වෙන කක්ක ගැන වැඩි බලන්නේ නැහැ නේ අපි. පිට වෙන්නේ නැත්තම් පොඩ්ඩක් බලනවා. මලබද්දේ කියලා. ඉතින් ඒක ඔක්කොම බලන්න වෙනවා උඩට ගියාට පස්සේ. ආන්නේ වගේ මේ භාවනා කරගෙන යනකොට මේ හිස් අවකාශයේ කියන එහෙම නැත්නම් මේ ශුන්්‍යතාවය කියලා කියන අනිමිත්ත කියන තැනට ගියාට පස්සේ එමසා මෙතුආකල් තමන්ගේ ජීවිතේ අතගාව නැති මුල්ලක් අස්සක් අත ගන්න පටන් අර ගන්නවා. ඉතින් අත ගාවට පස්සේ මේ මිනිස්සු ඇත්තටම අලුතෙන් ඉපදිච්ච කෙනෙක් වගේ. මේ ලෝකෙටම බ්‍රහ්ම ලෝකේ කෑල්ලක් ඇවිල්ලා වගේ. මේ ලෝකෙටම දිවි ලෝකේ කෑල්ලක් ඇවිල්ලා වගේ. මේ ලෝකෙටම උප්පරිම සැප තියෙන කෑල්ලක් ඇවිල්ලා වගේ. ඉතින් අනුත් ලෝකෙත් එක්ක මේක ගලප ගන්න බෑනේ. දුප්පතුන් නැති ලෝකයක් හරි ගිල්ලා. ඒකට හුරු කරන්න නම් ආයශරය බුදුරජාන්සේ කියන විදිහට ඒක නැති වුණාට පස්සේ ඇති වෙන ද්වේෂයක් එනවා නම් ඒක පාපයක්. එනත ඒක ලැබුණා කියලා ද්වේෂයක් එනවා නම් පාළු වුණා තනන කියලා ඒක පාපයක්. අන්නේතෙන්දි නිවාරණය කරන්න. ඒ තියෙද්දි අපිට මේ තියෙන දේවල් ඇති දේවල් එක්ක සංසන්දනය කරන සටහන් ආකාර සහිත මේ රූප ලෝකේ ওই කතාව අදාළ නැහැ. අරූප ලෝකේ ওই කතාව අදාළ නැහැ. රූප ධ්‍යාන ඉක්මනට වෙන අරූප ධ්‍යානට ගියත් අදාළ නැහැ. ඒ ධ්‍යාන වලට ගියත් ඒකට මනාපේ හෝ ඒක ලැබීමෙන් ඇති වෙන පාළුව අමනාපයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද ওই රූප ධ්‍යාන අරූප ධ්‍යාන රූප ලෝකේ මේ අපි ඉන්න දෙකේ නැත්තේ නැහැ. අපේ මුළු ජීවිතේම ඇදලා තියෙන්නේ අර අරූප කොටසට ද්වේෂ කරන්න. ඒ නිසා අපි රූප බදා ගන්නවා. ඒ නිසා ඒකට රූප ප්‍රමාණ කියලා කියනවා. ඉතින් මේ ලෝකේ කියන්නේ තාක්ෂණය කියලා කියන්නේ රූප බදා ගැනීමක් විතරයි. ඉතින් මේ මනසට කවදාකවත් මේ ඊට සාපේක්ෂව අරූපයක් නෑ. අරූපේ කියන්නේ විද්‍යා ලෝකයේ গুপ্ত ධර්ම කියලා. ගූඪ ධර්ම කියලා. විදුහුරු නෑ කියලා. ඒක අයින් කරලා තමයි රනේ ඩෙකාට් බුද්ධ ආගම බුද්ධ මේ විද්‍යාවේ වෙන් කරේ. වෙන් කළ විද්‍යාව කඩාගෙන ගියා. අවුරුදු 200ක් ගිහිල්ලා සදාචාර ගති ඔක්කොම විනාශ කරලා බටහිරේ දැන් කොරෝනාවට පස්සේ කට්ටියට දැන් කොරෝනා වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා ඔය පාර හරියන්නේ නැහැ. ඒ කියන්නේ හරියන්නේ නැහැ කියන්නේ දැනුම වැරදි කියන එක නෙවෙයි. ওই දැනුමේ කේවල තත්වයකට යන්න බෑ. ඊට පස්සේ අරූපේ කියලා කියන වෙච්චකල් গুপ্ত දේවල්, ගූඪ දේවල්, මායාකාරී දේවල් කියප එක දැන් අනිවාර්ය කරන්න වෙලා. ඔය යම් කිසි කෙනෙක් ගියොත් එහෙම භාවනාවේදී ඔය අනිමිත්ත தත්වෙට, ශුන්්‍යත தත්වයකට එයාට මේ ලෝකේ තියෙන වචන භාවිත කරගන්න බැරුව යනවා. ඒ ඔක්කොම මේ ඇත්ත හිතපු දෙයක්ද ඇත්තද කියන එක හිතලුවද්ද සංකල්පයක්ද කියන එක හිතා ගන්න බැරිනවා. ඉතින් ඒක තමයි මේ manuss ලෝකේ ඉන්නකොට පිස්සෝ කියලා කියන්නේ. පිස්සන්ලත් ඒ දේ කල් වයර් මාරු වෙලා තියෙන්නේ. භාවනා කරනකොට මේ පිස්සු ලකුණු ටික ලස්සනට වයර් මාරු නැතුව පෙන්නනවා. එතකොටත් පිස්සු වැදිනවා කට්ටියකට. ඒ නිසා මේ මානසික විද්‍යාව ඉගෙන කට්ටියට භාවනා කරන්න බෑ. කෙරුවොත් ඒගොල්ලන්ට තේරෙන පටන් ගන්නවා ඒ අත්දකින්න දෙයි පොතේ තියෙන දෙයි අතර අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. මේ සියල්ලම දැනගෙන තමයි සරුවචනාංශ මේ ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඕක ගැන කතා කරන්න ඕනේ මේ අරමුණ දිගේ යනකොට ඔය ටික සිද්ධ වෙනවා. ඒ දෙක අතර තියෙන සමානව විෂමතා ගැන හොයන්න පටන් අරගෙන දැන් අවුරුදු 30ක් 40ක් වෙනවා. ඉතින් ඒකෙදී මේ ඔක්කොම මය තුලමයි මේ සිද්ධ වෙන්නේ කියලා ඒ ටික අත්දැක ගන්න පුළුවන් වුණොත් මරණ මොහොතේ අපිට ලොකු පරීක්ෂණයක් නැහැ. අපි ඒ ටික අත්දකින්න නැතුව මේ මායයට මුහුණ දෙන්න වුණොත්, ලෙඩකට මුහුණ දෙන්න වුණොත්, වයසට මුහුණ දෙන්න වුණොත් අමාරුම වෙලාවේ තමයි අර තීරණාත්මක මේ පරීක්ෂණ වලට ලක් වෙන්න වෙන්නේ. ඉතින් ඒතකොට කරන්න දෙයක් නැහැ. ඒතකොට කියනවා පමයි. too late. එනිසා මේ ජීවිත කරවද්දී කේවල පරිසුද්ධ භාවයේ තියෙද්දී කොතනද අකුසලේ හටගන්නේ? ඒකට දෙන්න තියෙන සරල ඒකට දෙන්න තියෙන මේ තේරුම් ගන්න පුළුවන් දේ තමයි මනාපමනාප. ප්‍රිය අප්‍රිය. පිය රූපං සාත රූපං. කොතනක හරි ප්‍රිය අප්‍රිය භාවයේ තියෙනවා නම් කොතනක හරි සාත භාවයේ තියෙනවා නම් මට්ටම් තුනක් තියෙනවා. කාම ලෝකේ ප්‍රිය අප්‍රිය තියෙනවා. රූප ලෝකේ ප්‍රිය අප්‍රිය තියෙනවා. අරූප ලෝකේ ප්‍රිය අප්‍රිය තියෙනවා. ඉතින් තුනම දෙන වදනම් සමානයි. හැබැයි සරුවත් chance නොකිය කියනවා කාම ලෝකයට වැඩිය රූප ලෝකේ ප්‍රිය අප්‍රිය කමන්නේ කියලා. ඒක දරා ගන්න බැරි කට්ටියට තමයි භාවනාකාරයෝ කියන්නේ. මේ භාවනා කට්ටියට මේ දෙක අතර දෙකේ වෙනස අල්ලා ගන්න බෑ. ඊට පස්සේ සමතක ගිහිල්ලා විපස්සනා ගියාට පස්සේ ඒ රූප අරූප
ඒ දේවල් වල අරූප ලෝකෙට ගියත් ওই දුකම තමයි. හැබැයි ඒක අල්ලනවද නැද්ද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ආන්න එතෙන්ට ගියාට පස්සේ ඒ කෙනාට දෙන උපදේශ වලට කියන්නේ නිබ්බාන පටිසංයුත්ත දේශනා, ශූන්‍යතා පටිසංයුත්ත දේශනා, චිමුත්‍රාංශය කියලා තියෙනවා. මේ ටික තමයි ඉස්සෙල්ලාම සාතනෙන් හැලෙන්නේ. මොකද මේ මිනිස්සුන්ට මේ කාම ලෝකවත් ජය ගන්න බැරුවනේ ඉන්නේ. ඉතින් අතෙන්ට ගියාට පස්සේ ඒ පේන දේ, ඒ අත්දකින්න දේ අර කාම ලෝකයේ උපක්‍රම ටිකමයි. හැබැයි සූක්ෂම මට්ටම තියෙන. ඒ මේ කිඹුලත් එක්ක සෙල්ලම් කරපු ටික හූනෙක් එක්ක සෙල්ලම් කරනවා වගේ. කිඹුලා හූනා දෙන්නම එකයි. නමුත් අපි දන්නා හූනෙක් එක්ක කරන්න ලේසි කියලා. ඉතින් අපි මම භාවනා ලෝකේ දැකලා තියෙන්නේ ඒ සමාධි ලෝකෙට යනකොට මතුවෙන පරිඋත් ทาน කෙලස් වලට තියෙන බය සමහරලාට වීතික්‍රම කෙලස් වලටත් වඩා බයක් ඇති කරන භීතිකාවක් පාටපත් වෙලා මානසික අසහන හදාන තියෙනවා. ඒකට හේතුව වීතික්‍රම කෙලස් පරිඋත් ทาน කෙලස් කියන දෙකේ වෙනස තේරුම් ගන්න නැහැ. මේකක් කිඹුලා මේක අහුණා කියන එක තේරුම් ගන්න නැතුව කිනි පිනලට බය එක කණාමැදිරටත් බය වගේ ඒ භාවනා ලෝකේ සෑහෙන පිරිසක් ඒ සාමාන්‍ය බුද්ධිය නැති වෙනවා. ඒකට කියන්නේ එහෙමයි. සාමාන්‍ය බුද්ධිය නැතුව මේ භාවනාදී පැමිණෙන දුක් ටිකවත් ඉවස ගන්න බැරුව ඒක ලොකු කරලා කතා කරන කතාවල් තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. Tamanට විඳ කලාගත්තේ හැකි. නමුත් මේ චරිචුරු ගාමින් අඬාවෝ ගාමින් එක එකනට කියාපාන බලන්ඩකෝ මට වෙච්ච දෙය කිය. මේ ඊට වෙඩිය මේ කප්පරක් කාලා බඩේ බොක්කේ. මේ ආපු පුංචි දෙයකට කෑ ගන්න. ඒ මොකද අර කේවල පරිසුද්ධ භාවයක් ගැන තියෙන මතේ නිසා ඒක ධර්මයේ මේ මොකද්ද කියන්නේ? සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ කාරින්න පුළුවන්. හැබැයි හුඟක් සූක්ෂමව අහුම්කම් දෙන්න ඕනේ. මේ සාපේක්ෂතාවය කියන එක අහුම්කම් දෙන්න ඕනේ. දීල ප්‍රයෝජනෙ සලකලා මිසක්කා මේ ශාසනය කේවල පරිසුද්ධ භාවයට පාවිච්චි කරන්න ගියොත් අපි අනික් එක්ක අනික්කත් එක්ක ගැටෙනවා. 100%ක් හදන්න හදනවා. ඉතින් ඒකෝර කවදා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මේ මොකක් හරි කුණු කන්දලයක් අල්ලන ඇද ඉඳි. ඉතින් කියනවා මේ ලෝකේ කවදාවත් සමාකාර වෘත්තයක් හදන්න බෑ. මොකද ලෝකේ ඇද නිසා මේ අපේ තියෙන ගුරුත්වාකර්ෂණ චුම්බක ක්ෂේත්‍ර වෙනස් නිසා කරන්න බෑ. ඒක හදන්න පුළුවන් අවකාශයේ විතරයි කියනවා. නියම රේසර් රෝදයක් කියන එක හරියට හදන්න පුළුවන් අවකාශය විතරයි. ඒක නෑ මේ ගුරුත්වාකර්ෂණ. රේසර් රෝද දාලා කරත්තේ දුවන්නේ කොහෙද අවකාශයට ගිහින් අන්නක ප්‍රශ්න තියෙන්නේ. සුපිරි එකක් හදන්න පුළුවන්. බලාපොරොත්තු වෙන අවකාශයට ගිහිල්ලා ඒගොල්ලෝ වෙනම ලෝකයක් හදලා රේසර් කරත්තෙකුත් හදලා පදින්නත් බලාපොරොත්තුවක් තියෙනවා. රේසර් කරත්තේ රේසර් එක හදයි. වැඩක් නෑ. අපිට අවශ්‍ය කරලා තියෙන්නේ මේක කඩයනයක් ගහලා හරි කමන්නේ දුවන එකක් හදාගනින්. හදලා ඝර්ෂණය අඩු කරපන්. හැබැයි 100ක් ඝර්ෂණය අඩු කරු මැෂින් එක ලෝකේ නෑ. කාර්යක්ෂමතාවය 100ක් තියෙන කිසිම ලෝකෙ මැෂින් එකක් නැහැ. ඒකට මැෂින් කියන්න බෑ. ඒව සදාචල දේවල්. එහෙම දේවල් ලෝකේ නැහැ. එචේ මේ විද්‍යාවේ ඒකට එල්ල කරගෙන ඉන්නේ. ළමයින්ගේ මොලේ එතෙන්ද ගෙනියන්න. ඉතින් ඔළුව ක්‍රේල් වෙනවා. කොණ්ඩේ නෙමෙයි. ඉතින් ඒ නිසා ඒක දැනගෙන හිටියට වැඩිය හොඳ තැනකට ඇවිල්ලා ඒ එනේන වෙලාවේදී සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාවේදී වෙන වෙන මොඩියුල්ස් හදන්න වෙනවා. ඒක ආර්ථික විද්‍යාවේදී ඔය economies of scale කියලා වරින් වර රීෂෆල් කරන්න ඕන කම්පැනි. නැත්තම් පරණ පද්ධතිය දුවන්න බෑ. ආන්න ඒක මේ භාවනාදී ඉබේ සිද්ධ වෙනවා කියන එකයි මම දරන මතේ. නමුත් ඒක විස්තර කරන්න වචන නෑ දැන්. අපි පටන් ගන්න තැනට නෙවෙයි යන්නේ. අතරමඟදී අපේ මතිමතාන්තර පව වෙනස් වෙනවා. කොටිම කියන අපි යන එල්ලෙත් වෙනස් වෙනවා. ඉතින් අපි එල්ලෙකට යන කෙනෙකුත් එක්ක එල්ලේ වෙනස් වෙන දේ කතාව ඔප්පු කරලා පෙන්නන්න. ඒකට හේතු ගන්නන්න බෑනේ කොහොමද යන්න හදන්නේ කියලා. ඒ යන එල්ලෙත් වෙනස් වෙනවා. අන්න ඒ වාගේ සෙල්ලක්කාරකමක් මේ විපස්සනාවේ තියෙන්නේ. නමුත් ඒක ජම්ම දායාදයක්. මනුස්සයා තුල උපත්යත් එක්කම හම්බෙන ලොකු දායාදයක් ඒක. අන්න ඒ නිසා ඒකට සුදුසු මනසට අපි යෝනිසෝමනස්කාරය කියලා කියනවා. භාවනා කරන ගම යෝනිසෝමනස්කාරය තියෙනවා. ඒ කියන්නේ නුවණින් සලකා බැලීම තියෙනවා. ඒ නිසා මේ දෙවියන් වහන්සේ කියපු කතාවත් බුදුදහමේ දීපු උත්තරයත් මේ වගේ දේවල් දේවතා සංගීතේ ගොඩාක් පේන්න තියෙනවා. මේ ගොඩක් ඥානන්ද ස්වාමීන් උද්දෘත කරලා තිබුණා. මේ සූත්‍රය උද්දෘත කරලා තිබුණේ මේකෙන් පුළුවන් මේ Hindu ආගමේ පෙන්වන මේ විමුක්තියත් බුදුරජාණන් වහන්සේ පෙන්වන විමුක්තියත් අතර වෙනස පෙන්ලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අද්වෛත වේදාන්තයත් බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ අවේදිත සුඛයත් එහෙම නැත්නම් අනිදස්සන විඥානයත්
අපපතිත විඥානයත් ඒගොල්ල පෙන්වන්න හදන නිර්ගුණ මනසත් දෙක අතර අර්ථ ඡායාවක් තියෙනවා. ඒක පේරුම් කරගන්න බැරි මොකද අපි පල්ලෙහා මට්ටමේ ගොඩක් අවුල් කරගන්න තියෙන නිසා. ඉතින් මේ පල්ලෙහා මට්ටමේ අවුල නැති ඉදිරිය බලන අයට මේ වගේ දේවල් බලලා මේ තමන්ගෙමත් මේ තියෙන සියුම් ගැටලුව විසඳගෙන අනිත් අයත් එක්ක සාකච්ඡාවට ආරම්භයක් වෙනස මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි පැයකට පොඩ්ඩක් වැඩි වගේ කාලේ අරගෙන තිනවා දේශනාව සඳහා. ඉතින් කාට හරි මේ අවස්ථාව ඇටියට දේශනාව සම්බන්ධයෙන් හෝ කමඨාන් සුද්ධ කරන සීට්සෙන් හෝ ප්‍රශ්නයක් මතු කරන්න තියෙනවනම් සාකච්ඡාවක නාමයෙන් මම ආරාධනා කරනවා මතු කරන්නයි කියලා. හොඳයි නම් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඒ අතරමැද අපි නිතුලගේ වීඩියෝ එක සංගයට පෙන්වන්නත් ඉල්ලීමක් තියෙනවා. කවුරු හරි එනං ඒක සූදානම් කරන ගමන් සාකච්ඡාව සඳහා ප්‍රශ්න මේ සභාවෙන් හෝ Zoom group එකේ හෝ තියෙනවා ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම කැම්ප්ටන් වලින් අනුෂා කතා කරන්නේ ඔය පැත්තෙන් සංගරත්නයෙන් ප්‍රශ්නයක් යොමු වෙන්නේ නැත්නම් මේ පැත්තෙන් මට අතක් උස්සලා තියෙනවා පේනවා නදීප් මහත්මයා සහ ඊළඟට රාජිකා මහත්මිය මට දැනුම් දීමක් කළා නිවේදනයක් කරන්න තියෙනවා කියලා ඒකට යොමු වෙන්න පුළුවන් ඔය පැත්තෙන් ප්‍රශ්නයක් නැත්නම් දැනට නැහැ. ඒ නිසා මම ආරාධනා කරනවා නදීප්ට. හොඳයි නදීප් එහෙනම් මේ මයික් එක අන්මියුට් කරලා ස්වාමින් වහන්සේට කතා කරන්න. එහෙමයි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්සේ අද ධර්මදේශනාවේදී කිව්වා ඔය කෙලස් ಜಾති කීපයක් මට මතකයක මේ වීතික්‍රම කෙලස් කියන එක විතරයි මම එහෙම අර ලොකුවට මේ සුත්තමේ ඥාන පැත්තේ එහෙම හඹා ගියේ නෑ. නමුත් දැන් මට හිතෙනවා ඒ පොඩි දැනුමක් තිබුණා නම් හොඳයි කියලා. මොකද මම කරේ කමට මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළා ඒක විසඳ ගන්නවා. වෙන දේ මට පැහැදිලි නම් බුද්ධ දේශනාවට ඒ අනුගතව නම් එහෙම කරගෙන ගියා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් ඔය කිව්ව විදිහට ඒ වගේ සුතම ඥානයක් අවශ්‍ය නම් මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දෙවෙනි ගැටලුව තමයි මේ එන්න අපි මේ කොරෝනා වලින් ක්වොරන්ටයින් කරලා ගන්න. ඒ වස්වනවා එනවා මේ සෙප්තැම්බර් ඉන්නේ හිටි ස්වාමීන් වහන්සේ දැන් ඉතින් තාම බෑනේ. ඊළඟ ගැටලුව තමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ මම අර කලින් ස්වාමීන් වහන්සේට ඊමේල් එකකින් යවුවා අර ශරීරයෙන් වෙන් වෙලා යන අවස්ථාව අත්දකින්නකොට ඇති වෙච්ච දේ ස්වාමීන් වහන්සේ එතකොට මට රිප්ලයි කරලා තිබුණා going beyond the boundary කියලායි unbounded mindfulness කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනි දැන් එක අවස්ථාවක දැනු ස්වාමීන් වහන්සේ ඔය මුකුත් නැහැ නමුත් අර බරක් දැනෙනවා ඒක නිකන් ගලව ගන්න බෑ වගේ. ඊට පස්සේ සමහර වෙලාවට තියෙනවා දැනෙනවා ස්වාමීන් වහන්සේ මේ ශරීරෙම නිකන් හරි වදයක් වගේ නිකන් කුණු ගොඩක් වගේ. ඊට පස්සේ සමහර වෙලාවට දැන් මේ සති දෙකකට විතර වගේ ඉස්සෙල්ලා වුණා වයිෆ් දක්ෂිනවටත් වමන යන්න වෙනවා වගේ ස්වාමීන් වහන්සේ. ඒ වගේ තත්ත්ව කිපයක් ඇති වුණා ස්වාමීන් වහන්සේ මට එතනදී පොඩි ගැටලුවක් එනවා. දැන් අර ස්වාමීන් වහන්සේ virtual retreat එකේදී එක දවසක් කොයි එහෙම දේවල් එන අර ඉන්ද්‍රිය බද්ධ ගතිය නැති වෙලා යනවායි කියලා මනසයි අපේ මේ ඉන්ද්‍රිය අතර තියෙන සම්බන්ධය නැති වෙනවායි කියලා. ඒක ස්වාමීන් වහන්සේ දැන් එදිනදා ජීවිතේ වෙන්නේ කොහොමද? දැන් පරියන්කේදී ඒක එහෙම කියලා පැහැදිලි එදිනදා ජීවිතේදී මට ඊට පස්සේ දැන් ඒක සමහර වෙලාවට මේ පරිලන් පුටුවෙන් නැගිටලා ඇවිදින්න ගන්නකොටත් අර වමනයන් වගේ එනවා. ඒක දකින්නවා එක්කම නැති වෙලා යනවා. අර ඉතා වේගෙන් ඒ වෙනස් වීම පේනවා ස්වාමීන් වහන්සේ. මට ගැටලුව දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය ඒක
දිහා සතිමත් වෙලා ඉන්න එක හරියද නැත්නම් ඊට එහා තව මොන හරි මම බලන්න ඕනද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් සෝයනා. ඉතින් මම නඩත්තු කරන්න තමයි හදන්නේ. මම යාට දැන් අභ්‍යාති ගෙදර වැඩ ඉල්ලනවා. එයා මේ හදාගත්ත තත්ත්වෙන් අලුතෙන් ප්‍රශ්නයක් හදනවා. දැන් මේ උදව් කරන්න ඕනේ මම හදන ප්‍රශ්න වලට අපි උත්තර හොයලා දෙන්නද නැත්නම් මම අසරණ බව දැනගන්න එකද කියන එකයි මම නගන ප්‍රශ්නේ. දැන් මම අසරණ වෙලා ඉන්නේ කොටු වෙලා. ඉතින් එයා ළඟනකොට අපි යාට ඔක්සිජන් දෙන්න හදනවා. සේලයින් තියනවාද කියලා අහනවා. ආටිෆිෂල් රෙස්පිරේෂන් තියනවාද කියලා අහනවා. ඉතින් ඒකද කරන්න ඕනේ නැත්නම් මේ භාවනාවේ උත්තරම ප්‍රතිඵලයක් තමයි මේක අපපතිට්ඨිත වෙලා මේකේ ප්‍රතිෂ්ඨාව නැති වෙලා ඇඩ්‍රස් නැතුව ගිහිල්ලා. මේකට දිගට මුණ දෙන්න බැරිද? මුණ දුන්නොත් නම් ඔය අප්‍රතිෂ්ඨභාවය තව තව වැඩි වෙයි. දැන් කරන්න හදන්නේ නානා ප්‍රකම වලින් රෑදවල් නැතුව මූදු හත් ගව් හත් මේ කරදිවල්ලු හතක එහා පැත්තේ ඉලාන මේ මමයට අසට විවයි අන්තිමයි අනේ නැද්ද හදිසියකට රෙස්කියු ඔපරේෂන් එකක් මේ බේරලා දෙන්න බැරිද කියලා ඒකද ප්‍රශ්නේ. සමහර වෙලාවට සොයනවාසේ එහෙම නැහැ. නමුත් අර සොයනවාසේ කොහේද 50-50 වගේ තියෙනවා වගේ තියෙනවා. 50ද උඹට 5වත් නැහැ. උඹට බින්දුවක් දාලා දෙන්න වරේ මේ ඉස්සරහට බින්දුවක් දාලා දෙන්න උඹලා හිතාන්නේ 50-50 කියලා. 50-50 ඇවිල්ලා නැහැ. තාම දන්න හැම ඥානයකින්ම කරන්නේ මේ නැති වෙන මමයට නැති වෙන තණ්හාවට නැති වෙන මාන්නයට පෝර දාන්න. ඒකට කපන්නේ නැහැ. ඒක තියා හැටිනේ. ඒක දන්නවනම් සාකච්ඡාවේ මුලදි මැදදී අගදී තුනේදී මේක දන්නවනම් අන්න අපිට තේරුම් අරගන්න පුළුවන් අපි කොතෙක් දුරට මාර පාක්ෂිකද නැත්නම් අපි කියනවා යම දෙයියන්ගේ පැත්තේද නැත්නම් මේ බුදුරජාණන්සේ මෙච්චර ලස්සන මේ පෙන්නපොදේ පිළි අරගෙන ඔක දිගට කරන්න මොකද්ද තියෙන ප්‍රශ්නේ මම දන්නවා ඔබ දිගට කරන්න විරුද්ධ වෙන්නේ නැහැ නැත්නම් ඒක ඒතියෙදිත් අපි මේ අපේ දක්ෂකම් හැකියාවල් ඉදිරිපත් කිරීමේ හැකියාව භාෂාව යොදන්නේ අර අමන මුග්ධ භාවයට පොර දාන්නනේ. ඒක එහෙම බණින්න තරම් විසරදකමක් මට ඇත්තෙත් නැහැ. හැබැයි මම හිතනවා කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඔන්න ඕකට කියලා. මොකද කියන්නේ? හොඳයි අපි යනවා එහෙනම් මේ පැත්ත ඔය කට්ටිය මේ Zoom එකේ කට්ටියට පේනවද මේ නිතුල? සුනන්දන දහම්තුරු මට පේන්න නෑ ස්වාමීන් වහන්සේ නිතුල කියන්නේ අපිට සුනන්දන දහම්තුරු පේන්නෙත් නෑ ප්‍රශ්නේ ඒකයි. ඇංගිලා ඒ පැත්තලා ඉඳගෙන අර මේ නයි නටවන්න හදනවා. නිතුල කියන නමකින් නම් කවුරුත් නෑ ස්වාමීන් වහන්සේ. ඔය ළඟ ඉන්නේ මේ සිඩ්නි වල ඉන්නේ බය වෙන්න එපා. අවසරයි ස්වාමීන් වහන්සේ මම හිතන්නේ සුනානන්ද ස්වාමීන් වහන්සේ එක ස්ක්‍රීන් ෂෙයා කරන ලෑස්ති කරලා තියෙන කියලා මට පේනවා අනුෂ මන් දවාට පේනවාද කියලා. එහෙනම් මේ අනුෂාගේ මොකක් හරි ඊර්ෂ්‍යාවක් හරි මොකක් හරි ඇති තරහක්. ඌ පොඩි කොල්ලෙක් ඌට එච්චර වෛර කරන්න ඕනේ නැහැ පොඩි එකෙක් ඌ. නෑ මම මේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් උනේ මම හිතුවේ ඔබ වහන්සේ මේ ලිස්ට් එකේ මේ දරුවා සම්බන්ධ වෙලා ඉන්නවද කියලා අහුවා කියලා සමා වෙන්න. නෑ එහෙම සමාවක් නෑ. දැන් පේනවද කාටද? එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට පේනවා. හරි අපි බලනවා නිතුලගෙන් මේ untouchable areas කොහොමද නිතුල තමයි subject matter specialist SMS slowly mindfully silently නෑ මේ untouchable parts වලට ඌත් ඉන්නවා තව ටොරන්ටෝ වලත් ඉන්නවා අපි පොඩි කොල්ලෙක් ඒ වගේම ඊට පස්සේ මම දැම්මා මේ මදු කවුද මේ මොකක්ද නම මේ රාජිකා මනුක අනේ තුන්දෙනා දාලා මම කරන කොන්ෆරන්ස් එකක් වර්ල්ඩ් කොන්ෆරන්ස් එකක් මේ untouchable parts ඒකේ මේ දැන් අද පෙන්නන්න හදන ඒකේ මුල් ටික මේ කවුද මුගේ මේ නිතුලගේ නිතුල ලයින් එකේ ඉන්නවද? ලයින් එකේ නෙතුල කියන නමින් නෑ අම්මා හරි තාත්තා හරි සම්බන්ධ වෙලා ඉන්නවා කියලා. ජවන්ද මොකක්ද ඒ වගේ නමක් තිබුණේ. ජීවන්ද තාත්තා තමයි ඒක කරන්නේ අර පොඩි කොල්ලගේ නම දැම්මට ඉතින්. රාජිකා දන්නවද කවුරු හරි අම්මා හරි තාත්තා හරි සම්බන්ධ වෙලා ඉන්නවද? මෙයා දන්නවා මේ චමිලා දන්නවා සුරංග දන්නවා සිඩ්නි තමයි ඉන්නේ නිතුල. දරුවන් ස්වාමීන් වහන්සේ මම ගයාන් නැතුලගේ තාත්තා.
නිතුලගේ තාත්තේ වෙන්නම ගයන්න දාලා තිබුණේ. හරි හරි. ඉතින් මේ නිතුල නැද්ද ඉස්කෝලේ ගිහලා? නෑ ස්වාමීන් වහන්සේ ඔය ඉස්කෝලේ ගිහිල්ලා යා. උඹලා ඉස්කෝලේ පටන් ගන්නද? එහෙමයි ස්වාමීන් වහන්සේ. කොහෙද මෙල්බන් මෙහි වල තාම ඉන්නේ ඉස්කෝලේ යනවා. කොහමද අපි බලනවා මං කිව්වේ ඔයක හොඳයි මොකක්වත් කරන්න එපා. පටන් ගන්නකොට නිතුල කියලා දාලා අවුරුදු 7යි දාලා තියෙන්නේ බොරු වයස ඔක කොල්ලෙක් හරිද කෙල්ලෝ වගේ බොර වයස් දාන්න එපා. නෑ ස්වාමීන් වහන්සේ යා 7යි. බලේ අඬු 10යි කියලා කියන්නේ. නෑ නෑ. ඌ පැහිය වෙන්න හදනවා. හොඳයි අපි එනවා වීඩියෝ එක බලනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කීප හැටියට මම left උයි right foot එකේ footprints දෙක ගත්තා. දැන් මම walking එකේ reflection එක දැන් මේකේ explain කරන්න. දැන් ඉස්සෙල්ලා මෙතන brown part එකේ මඩ ගාලා තියෙන තැන් තමයි මට පොළ මට දැනෙන්නේ. දැන් ඒක කියන්නම්. මේව තමයි toes. මේක තමයි ball එක. ඊට මෙතන තියෙන තැන තමයි inside edge එක. ඊට පස්සේ මේක තමයි heel එක. මේක left උයි right foot එකේ දැනුණා. දැන් මෙතන white spaces තියෙන්නේ. ඒව තමයි මට untouching parts. දැන් ඒව කියන්න. මේක තමයි arch එක. ඊට පස්සේ මේක තමයි toes and ball එක අතරතුර කැල්ල. That's the tip of the toes උත් දැනෙන්නේ. And මේ toes ඔක්කොම අතරතුර කැල්ල ඒක දැනෙන්නේ. මේක left or right foot එකේ දැනුන්නේ. දැන් මේ sitting එකේ මම කියන්නම් මගේ reflection එක. දැන් මේක තමයි in breath එක. ඊට පස්සේ මේක තමයි out breath එක. දැන් මේ in breath එකේ මේක තමයි start of the nostril එක. ඊට පස්සේ ඒක start කරනකොට මට breath එක දැනෙන්නේ නැහැ. ඊට පස්සේ චුට්ටක් වෙලාව ගියාට පස්සේ මේ ලාවට breath එක දැනෙනවා. ඒක තමයි මට ලාවට යෝගේ නිල් පාටට දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනට middle of the nostril එකට එනකොට මෙතන dark පාටට ගාලා තියෙන තැන තමයි ඒක mean කරන්නේ ඒක ගොඩාක් දැනෙන breath එක. ඊට පස්සේ චුට්ටක් ගියාට පස්සේ middle එක pass කරාට පස්සේ ඒක ආයෙත් ලාවට දැනෙන්නේ. ඊට පස්සේ tip of the nostril එකට එනකොට දැනෙන්නේ නැහැ. දැන් out breath එක start කරපු ගමන් එක දැනෙන්නේ නැහැ. අපි චුට්ටක් වෙලා ගියාට පස්සේ ඒක ආයෙත් දැනෙනවා. ඊට පස්සේ මෙතන මෙතන dark part එක ගාලා තියෙන්නේ ඒක middle of the nostril එකට ඇවිල්ලා මේක ගොඩක් දැනෙනවා. ඊට පස්සේ pass කරනකොට nostril එක මේ middle of the nostril එක ඒක අයිත් අඩුවෙන් දැනෙන්නේ. ඊට පස්සේ මෙතනින් ලාවට ගිහිල්ලා මේ end of the nostril එකට එනකොට ඒක දැනෙන්නෙම නෑ. මේක තමයි මගේ reflection එක. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. look for the gap කියලා උගහලා ඉන්න මෙතන. පපුවේ gap එක බලන්න තමයි යන්නේ. ඒ ඉතින් තමයි අපි නිතුලට කියන්න ඕනේ මේ වගේ හුස්ම දෙකක් නෙවෙයි. තුන්වෙනි in breath එක, හතරවෙනි out breath එක, පස්වෙනි in breath එක ඒ විදිහට ගියොත් ඒක ටිකක් විසරද වැඩක් graph එකට මොකද වෙන්නේ කියලා. ඒකේ dimension 3-4ක් තියෙනවා. එයාව යොමු කරලා බලන්න පුළුවන්. දිගට හුස්ම අල්ලන්න ඕනේ. අල්ලගෙන එන්න යනකොට ඒකේ amplitude එක තරංග ආයාමයට මොකද වෙන්නේ? sensitivity එකට මොකද වෙන්නේ? එතකොට දැනෙන ප්‍රදේශයට සාපේක්ෂව නොදැනෙන ප්‍රදේශයේ මොකද වෙන්නේ? එතකොට ඒක පිළිබඳව කම්මැලිකමක් දෙන්නේ, උනන්දුවක් දෙන්නේ කියලා තාත්තට තේරෙනවද දන්නේ නැහැ. ගයන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. නේ තිබිච්චාවයි. ඔය පොඩි කාට තරම්වත් තේරෙන්නේ නැහැ. පොඩි කා ලව්ව කියලා තියලා තමයි කරන්න හදන්නේ. මොකක්ද දැන් මේ කොල කැල්ලක් අතේ තියෙනවද? නැහැ ස්වාමීන් වහන්සේ මං ගන්නයි. ඔව් අරගන්න මෙන්න මේ පොයින්ට්ස් එක ලියා ගන්න. හැබැයි කොල්ල අච්චාරු කරන්න එපා. ඔය යන තාලේ හොඳටම හොඳයි. ඕක නිකන් මේ පිස්සුවක් දාන්න එපා. ඕක මගේ කොල්ලා. ස්වාමීන් වහන්සේ මට තියෙනවා දැන් කොටයක් ලියාගන්න. මේ කකුල පිළිබඳ විස්තර කරනකොට ඌට සිංහල වචන ටික කියලා දෙන්න ඕනේ. හැබැයි ඔළුව ක්‍රෙල් වෙයි දන්නේ නැහැ.
මේ විලුඹ කියන එක තමයි මොකද හීල් එක විලුඹ කියලා අපි කියන්නේ ආච් එකට කියන්නේ ලේවකේ කියලා ඉස්සරහ බෝල් එකට කියන්නේ කොට්ටේ කියලා ඇඟිලි වල අගට කියන්නේ ඇඟිලි බිත්තරේ කියලා. ඒකට ඇඟිලි බිත්තරේ වටේට තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. ඇඟිලි බිත්තර සහ කොට්ටේ අතර තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. කොට්ටේ සහ විලුඹ අතර තේරෙන්නේ නැති කොටසක් තියෙනවා. ඒකේ වමේ දකුණේ වෙනස්. ඒ විදිහට දිගට ඇවිදගෙන යනකොට අපේ සෙරෙප්පු දෙකේ ගෙවිලා තියෙන තැන් වලින් කියන්න පුළුවන් අපේ ගෙවෙන හැටි. තමාරුගේ සෙරෙප්පු එක විදිහටමයි ගෙවෙන්නේ. ඒ කියන්නේ අපි කවදාකවත් ඇවිදිනකොට දන්නේ නැහැ. මම පින්නපාතේ වයින් ෆොටෝ එකක් මෙතන තිබිලා සම්භාහණයට ආපු එකනා කිව්වා ඔබ හන්සේගේ ඉස්සරහින් කකුල් දෙක දෙපැත්තට ගිහිල්ලා තියෙන්නේ. මේ නිසා මේ ලෙඩ රෝග තියෙනවා. ඇවිදිනකොට කකුල් දෙක කෙලින් තියාන ඇවිදින්න කියලා. සමාන්තරව. එතකොට බර වැටෙන හැටි වෙනස්. ඉතින් එතකොට අපිට තේරෙනවා අපි ඇවිදිනකොට කොච්චරක් නොදැනුවත්ද කියලා. ඊට පස්සේ ඒ වචන ඊට පස්සේ වැඩි අවධානයක් මම යොමු කරන්න කැමති නිතුලට හිමීට දෙන්න බොරොට බලපෑම් කරන්න එපා. මේ විදිහට දිගින් දිගට graph එක ඇන්දොත් waves ටික in breath out breath end amplitude එකට මොකද වෙන්නේ? තරංග ආයාමයට මොකද වෙන්නේ? ඊට පස්සේ දැනෙන කොටස් වලට සාපේක්ෂව නොදැනෙන කොටස් වලට අඩුවීමක්ද වෙන්නේ වැඩිවීමක්ද? නොදැනෙන කොටස් වැඩි වෙනකොට සතිය වැඩිපුර ශක්තිමත් වෙනවද, විජිලන්ට් වෙනවද, ඩෙලිජන්ට් වෙනවද, අප්‍රමාද වෙනවද, නැත්නම් කම්මැලි වෙනවද? එතකොට මේ ගොක් ඇතුලෙන් ගැඹුරින් බැලුවොත් එතකොට බාහිර අරමුණ වලට මොකද වෙන්නේ කියලා. ඒක ටිකක් අනුමාන ඥාන වලින් කරන්න ඕනේ. අපි ඉස්සල්ලාම කියන්න ඕනේ තුලට ඔයා 3 වෙනි 4 වෙනි in breath out breath බලන්න 5 වෙනි 6 වෙනි in breath out බලලා පුළුවන් නම් graph එකක් අඳින්නයි කියලා. එතකොට අපිට දැනගන්න පුළුවන් ඒ graph එක තමයි දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස්ස සන්තෝ රසං අස්ස සාමීති පජානාති කියලා බුදුරජාණන් අවුරුදු 2600 ට ඉස්සෙල්ලා අඳපු graph එක ඔය තියෙන්නේ. ඒක හැබැයි දිගට බලන්න ඕනේ. දිගට බලන්න නම් නිතුල දැනගන්න ඕනේ සතියෙන්න හුස්ම ගැනෙන්න ඕනේ. අතරමැද ගිහිල්ලා ආවොත් ආයෙ පටන් ගන්න එක කියලා පටන් ගන්න ඕනේ. ආන්න එහෙම කරලා 7 8 9 යනකොට 8න් එහාට පැහැදිලි වෙනසක් වෙනවයි කියලා පාවොක්සයිඩෝ නිකන් අමුතු තාලෙට කියනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගාන මතක තියාගෙන අටුවාචාන් වංශ කියන 5ට වැඩි වෙන්න ඕනේ 10ට අඩු වෙන්න ඕනේ කියලා පාවොක්සයිඩෝ 8 දැම්මා. මම දන්නේ නැහැ ඉතින් මම නිකන් අනුගමනය කරමින් කියන්නේ 7-8ක් දිගට බැලුවොත් මොකද්ද වෙන්නේ කියලා. ඒක දිගට බලනකොට දන්න ශේෂ්ත්‍රයට සාපේක්ෂව නොදන්න ශේෂ්ත්‍රයේ සංවේදී භාවය සතිය පුදුමාකාර වෙනසක් වෙනවයි කියලා අපවත් වෙන්න පොඩ්ඩකට අවුරුදු 3කට විතර ඉස්සලා පණ්ඩිත් ස්වාමීන් කිව්වා අපිට හිතා ගන්න බැරි තරම් ඉක්මනට හිත දියුණු වෙනවයි කියලා. ඒක ඔය පොඩි කොල්ලගේ හිතට අල්ලන්න ලේසි. හැබැයි මේ අල්ලගත්ත පදනම හදා ගන්න. පදනමේ කියන්නේ හරි පුතා දැන් 3 වෙනි 4 වෙනි එක බලලා අඳින graph එක 4 5 6 ටික ටික ඇදගෙන යන්න මොකද වෙන්නේ කියලා. ඒකට එයා හරි උනන්දුවකින් භාවනාවට යයි. ගිහිල්ලා දිගට බලාවි. වැරදිච්ච තැන ආයෙ එකෙන් පටන් ගන්නවා. ඕමම කරලා කොච්චරක් යන්න පුළුවන්ද යනකොට graph එකට මොකද වෙන්නේ කියලා මේ මට සෑහෙන සැකයක් තියෙනවා තාත්තා මෝඩයා නිසා තාත්තට පුළුවන් වේද කියලා අර ලස්සන කොල්ලව SMS එක සවුත්තු කරන්න නැතුව ගෙනියන්න ඕන. පොඩි කනැති උඹට කන්ට්‍රෝල් කරන්න බෑ ගොයියෝ ඔය පොඩි එක හරිද? මෙහෙ එනකොට අවුරුදු 6ද හිටියේ? 5යි ස්වාමීන් වහන්සේ 5යි. මේ මීත්‍රිකල එනකොට? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කතා කරන අහනකොට 10යි කියලා කියන්නේ. 7යි නම් මගේ පැත්තට ලකුණු වැඩි වෙන්නේ. එච්චර පොඩි එකට කරන්න පුළුවන් කියලා. මම කරපු දෙයක් නෙවෙයි. ඔයාම තමයි කිව්වේ කතා ඇවිදිනකොට මට මේ තැන් නොවැටි යනවා කියලා. දැන් ඒක යනවා වෛරල්. ඒ ටොරන්ටෝ ළමයා ඇඳපේක මම දන්නේ නැහැ නිරෝෂ ආගෙන ඉන්නවද කියලා. නිරෝෂයත් ඔයකටම එකතු කරන්න පුළුවන්. ඒකත් එයා ඇඳලා තියෙනවා පාට දාලා. මෙයා නිල් පාට දාලා ඇඳලා තියෙන මේ බ්‍රෙත් එක කකුල මඩ ගාලා. මම ඒක කිව්වා මේ මනුකට මේ මඩ ගාලා මට පෙන්වන්නයි කියලා. මෙයා ඒකට අවුට් ලයින් එක දාලා තිනවා. ඊට පස්සේ පෙන්වන්න ඕනේ රිෆ්ලෙක්සොලොජි මසාජ් පොයින්ට්ස්. ඒතකොට පේන්න ඕනේ ඇවිදිනකොට අපි කොයි කොටස්ද මසාජ් වෙන්නේ, කොයි කොටස්ද නොවෙන්නේ. අන්නේ මසාජ් වෙන්නේ නැති අන්ටච් ඒරියාස් වැඩි කරන්න නම් බුදුහාමුදුරු කියන්නේ සීලේ පිහිටන්නේ කියලා. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ බුදුජානනාංශිකේ මුළු කකුලම වදිනවා. ඒක නිසා කවදාකවත් ලෙසන්නේ නැහැ. ඒ නිසා මේ සීලේ නැති කෙනා යන යන තැන ලෙසනවා. සීලේ තියෙන එකන සතපහේ කාසියක් දැම්මා වගේ
අල්ලනවා බදලා අල්ලනවා. ඒක හරියට අර වීදුරු වල තියෙන සකර එකක් මෙහෙම තියලා තද කරපුවාම අල්ලන්නේ. ආන්නේ වගේ එකක් හැදෙනවා. ඉතින් අන්නේ වගේ සක්මණේක මෙච්චර ආනිසංශ තියෙන නිසා අපි මේ දවස්වල හෙන පොල්කටු බිස්නස් එකක් කරනවා. පොල්කටු දාලා ඒ ලේවකේ පාගනවා. මේ නොපෑගෙන තැන් තද කරනවා. ඒකට අලුත් අදහසක් ඇවිල්ලා තිනවා රබර් කටු දාන්න බැරිද කියලා. මම කිව්වා ඒත් පුළුවන් කිව්වා අයියා වගේ පුළුවන් කියලා. දැන් ටිකක් දාලා හදනවා. එතකොට අපි අර පෑගෙන්නේ නැති කොටස් පෑගෙනකොට අපේ ශරීරයේ පෞරුෂත්වයේ දියුණු වෙච්ච නැති කොටස් දියුණු වෙනවා. ඉතින් ඒකට මිනිස්සු බයයි. ඒකොල්ල කියනවා පෞරුෂත්වයේ දියුණු කරන්න බොඩි බිල්ඩින් කරන්න ඕනේ. විටමින් C ගන්න ඕනේ. නැත්නම් විටමින් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ඩිග්‍රී ඩිප්ලෝමා ගන්න ඕනේ කියලා පිස්සු ඩබල්. මේ කකුලේ පෑගෙන්නේ නැති කොටස් ටික පාගපන්. උස්මේ තේරෙන්නේ නැති කොටස අල්ලපන්. ඒසොට මේ බුදුහාමුදුරුවෝ කනගාව. මේ ඒක තියාගෙන කොහෙද මේ යන්නේ කියලා කොල්ලා තවුත්තු කරන්නේ නැතුව තියාගන්න මම ගන්නකම් උඩ දැම්ම වයසමදි මේ සුප් එකටවත් මදි අඩි ගානේ. අවුරුදු 7ක් ගන්නවා. තාටියක් හැදිලා එනකම් කරලා දෙන්න ඕනේ කොල්ලා ආපුවාම මේ කියලා දෙනවද? එහෙමයි සමිනන්ස. හොඳයි. දැන් එතකොට මේ සුනන්දානන්ද සාංශගේ හිතට සන්තෝෂද? කෝගේ මේ රිෆ්ලෙක්සොලොජි මසාජ් ෆුට් එක. ඒකයි ටොරන්ටෝ එකයි. එහෙමයි. සුනන්දන දාමතුරු අභාව ප්‍රාප්ත වෙලා නැහැ. ඒ නැත්නම් rahat වෙලා දැන්. ඈ? නෑ රිෆ්ලෙක්සොලොජි ෆුට් ප්‍රින්ට් එක. හරි. ඒකයි නිරෝෂ්කේ එකයි. නිරෝෂ්කේ එකත් ඒ පොඩි ප්‍රසන්ටේෂන් එකක්. හැබැයි ළමයි ඊට වැඩි විස්තර කරනවා. පාට ඇඳලා පෙන්නලා මේවා දැනෙන කොටස් මේවා නොදැනෙන කොටස් කියලා ඒ දෙකම එකට ආවේ. එතකොටම මේ මම දීලා තිබුණා මේ මනුකට පොඩ්ඩක් අකුලේ පාගලා මට ෆුට් ප්‍රින්ට් එක ඇඳලා පෙන්නන්නයි කියලා. ඉතින් මේ තුන මම හිතනවා හොඳ වැඩිහිටියන්ට ලොකු ආදර්ශයක් පෙන්නයි. වැඩිහිටියෝ මේ පේන දේවල් අල්ලගෙන ඇවිදින ගමන් පොඩි උන් පේන දේට සාපේක්ෂව නොපෙනෙන දේවල් අල්ලගෙන ඇවිදිනවා මේ ඒකේ මේ ලාස්ට් ටොරන්ටෝ සෙෂන් එකේ ඒ ෆොටෝ අපිට ගන්න බෑනේ. නෑ මෙයාට කිව්වා නිරෝෂිකව නම් ඒවයි. නෑ නිරෝෂ්ට පණිවිඩයක් දාන්න. මේක බලලා රිෆ්ලෙක්සොජ් එකත් බලලා යාට ප්‍රසන්ටේෂන් එකක් හදන්න කියලා. ඒ ළමයාගේ නමයි තාත්තගේ නමයි නිරෝෂ්ගේ නමයි දාලා මේ නිතුලක් දාලා රිෆ්ලෙක්සොජ් එකක් දාලා පොඩි විනාඩි 2-3ක ප්‍රසන්ටේෂන් එක. මේක තමයි ටීම් එක. මේකට අර දෙක ඇඩිෂනල් දාන්න.